දන්නවද? අර එතුමීට දැනගන්න ඕනේ වුණා කොහොමද මේක සිද්ධ වෙන්නේ යන්නේ. මොකද විවාහ ගිවිසගෙන සිටියා විතරයි යෝසප්. එතකොට ගාබ්‍රියෙල් දේවදූතයා දැනුම් දුන්නා කොහොමද මේක වෙන්නේ? සුද්ධාත්මයන්න් වහන්සේ ඔබව වසා ගන්නවා. ඔච්චර ලස්සන දෙයක්ද නේද? මොකද්ද ප්‍රතිචාරය? මම ස්වාමීන් වහන්සේගේ දාසිය. ඔබ පැවසූ ලෙස ඉටුවේම. හරිම ලස්සනයි නේද? එතනදී ගාබ්‍රියෙල් දේවදූතයා කිව්වනේ දෙවියන් වහන්සේට මොකල හැකි දෙයක් නැහැයි කියලා. එතකොට තව දෙයක් කිව්වා. එලිසබෙත් ඒ කියන්නේ ඥාති සොහොයුරිය ඇය දැන් ගර්භණීයව මාස 6යි. දැන් එලිසබෙත්ට දරුවෙක් ලැබෙන්න ක්‍රමයක් තිබුණේ නැහැ. එයා බඳයි. එතනයි තියෙන වැදගත්කම දෙවියන් වහන්සේගේ සර්ව බලධාරී බලය. උන්වහන්සේට කරන්න ඕනේ දේ කරන්ට උන්වහන්සේ පසුබස වෙන්නේ නැහැ. එතකොට ඊළඟ එක තුන්වෙනි එක සකල ජනයා හට ඉතා ආනන්ද ජනක මංගල පුවතක් ගෙනෙමි. එන්දෝලට පුතාලට මතක ඇතිනේ නත්තල් කාලයේදී ඔක කියවෙනම දෙයක් නේ අපේ දේවස්ථානවල নমස්කාරයේදී ඈ කවුද මේක කිව්වේ? නැවත වරක් දේවදූතයා නේද? ඒගොල්ලෝ බෙත්ලෙහෙමේ රැයාමේ ඒගොල්ලන්ගේ බැටළු වල ආරක්ෂා කර ඉන්න වෙලාවේදී තමයි දේවදූතෙක් ඇවිල්ලා මේක දැනුම් දුන්නේ. දැන් ප්‍රතිචාරය බලන්න ඒක කොච්චර ලස්සනද කියලා. කිසිම ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. දිලිඳු සමාජයෙන් කොන්මු කාගේවත් පිටක් නැතුව හිටි ජන කොටසකට තමයි ඉස්සෙල්ලම මේ සුබ ආරංචිය දුන්නේ. ඉතින් අපිට පේනවා දෙවියන් වහන්සේ කොච්චර ආදරය කරනවද කියලා දිලිඳු ආයත නේද? ඒගොල්ලන්ට තමයි ගැලවුම් කාර්යයක් ඕනේ කරලා තිබුණේ නේද? ඒගොල්ලෝ පිළිඳ පීඩා වලින් ඒගොල්ලන්ව ගලව ගන්න. බලන්න ප්‍රතිචාරය අපි වහාම බෙත්ලෙහෙමට ගොස් ස්වාමින් වහන්සේ වදාළ සිද්ධිය බලමු. ඒ වෙලෙම බැටළුව ගැනත් අමතකයි. කාලය වෙලාවත් අමතකයි. ඒ වෙලෙම බලන්නකො කොච්චර ලස්සනද කියලා කීකරුණා පිළිගත්තා විශ්වාසය කළා. ලෝකතුමා වාර්තා කරනවා යුහුව ගියා. එසැනින්ම ගියා. හරිම ලස්සනයි නේද? දොලට පුතලට තේරුණා නේද? දැන් ඒ වගේ ප්‍රශ්නයක් එහෙම આવුත් උත්තර ලියන හැටි අහන දේ විතරයි අනම් මනම් ලියන්න යන්න එපා. තේරුණාද? වෙනින් මුකුත් ලියන්න ඕනේ නෑ. ගියේ හැටිවත් ආව හැටිවත් ඒව අහලා නෑ. දැන් ඒකම තියෙනවා දෙවනි කොටස. දැන් බලමු අපි ඒක. එතන කියනවා දිවැසිවර කැඳවීම තුල අපේක්ෂිත මෙහෙවර ලියන්න. පහත සඳහන් අනාවැකි සඳහන් දිවැසිවර ග්‍රන්ථය විතරයි. දැන් අපි ඉස්සෙල් එක ගමුකෝ දිවැසිවර කැඳවීම තුල අපේක්ෂිත මෙහෙවර. ඒ කියන්නේ දිවැසිවරයෙකුෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? දිවැසිවරයෙක් කියන්නේ අනාගත වක්‍ර කෙනෙක් කියන්නේ එක. අපි මේ ගොල්ලන් අපිට හම්බ වෙන්නේ පුරා පුරාණ ගිවිසුමද පුතාලා දුවලා ඉගෙනගෙන ඇති. යෝධ දිවැසිවරු අපිට හිටියා. දැන් මේගොල්ලෝ කවුද? දෙවියන් වහන්සේ විසින්ම කැඳවනු ලැබූ අය. දෙවියන් වහන්සේමයි කැඳෙව්වේ. මොකටද? උන්වහන්සේට පේනවා උන්වහන්සේගේ සෙනග වැරදි පාරේ යනවා. වෙන වෙන දෙවිවරු පස්සේ යනවා. අකීකරුයි කියන දේ අහන්නේ නැහැ. හරිම අකීකරුයි, දඩබ්බරයි, මුරණ්ඩුයි. දැන් දෙවියන් වහන්සේට ඕනේ මේ කට්ටියව දැනුවත් කරන්න, මේ ජනතාව දැනුවත් කරන්න. එතනදී තමයි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ කැමැත්ත ප්‍රකාරයට පුද්ගලයන් තෝරා බේරා ගත්තේ. ඒ අයට පණිවිඩය දුන්නා ගිහින් කියන්න. එතකොට කොටින්ම කිව්වොත් දිවැසිවරයෙක් කියන්නේ දෙවියන් වහන්සේගේ මුඛය. උන්වහන්සේගේ ජනතාවට පණිවිඩයක් දෙන්න. ඒක හොඳට පැහැදිලිව ඉගෙන ගන්න ඕනේ. තේරුණාද? නැත්නම් මේ අද ළමයි හුඟක් දේවල් පටලව ගන්නවා. දේව කැඳවීම, දේව අභිමතයක්, දෙවියන් වහන්සේ කියන දේ අහලා
කීකරුවෙන් පිළි අරගෙන ගිහින් ජනතාවට ප්‍රකාශ කරා. තේරුණාද? එතකොට පළවෙනි ප්‍රකාශනය එම්බා බෙත්ලෙහෙම් එෆ්‍රාතා තී යුදා ගෝත්‍රවලින් අල්ප වන්නේ. මොකද මේක තියෙන්නේ මේ ප්‍රකාශනය මීකා දිවැසිවරයා. දැන් ගෙදර ගිහින් බලන්නකෝ දෙවෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ තමයි මේක තියෙන්නේ. මීකා දිවැසිවරයා. ඒකෙන් කිව්වේ කෙවල බලන්නේ කොටසක් බෙත්ලෙහෙම් එෆ්‍රාතා. එෆ්‍රාතා කියන්නේ ඊටාම සුළු කොටසක් හිටපු කණ්ඩායමක්. එතනින් අධිපතියෙක් එනවා පාලනය කරන්න. දෙවැනි එක මාගේ දූතයා මට පෙරටුව එවමි. කවුද මේක කිව්වේ? මලාකි දිවැසිවරයා. තුන්වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. කවුරු ගැනද මේ කියන්නේ? මාගේ දූතයා ස්නාවක යොහන් නැත්නම් යොහන් බෞතිස්ම ගැන. හොඳටම පැහැදිලිව කියනවා. මට පෙරටුව ඒ කියන්නේ යේසුස් වහන්සේගේ පෙරමග දූත සේවයට ඔහුව තෝරාගත් බව. තුන්වෙනි එක සියලු කඳුහෙල් කපා පහත් කරනු ලැබේ. සියලු කඳුහෙල් කපා පහත් කරනු ලැබේ. කොයිද මේ ප්‍රකාශනය තියෙන්නේ? යෙසායා දිවැසිවරයාගේ 40 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය. මේ කියන්නේ ස්නාවක යොහන්තුමා කරන්ට යන පෙරමග දූත සේවය. මේ පාරක් හදනවා ගැන කියනවානේ මේ මෙතන තියෙන්නේ. තේරුණාද? ජනතාවගේ ජීවිත ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්නට සූදානම් කරන්න. ඒක තමයි ස්නාවක යොහන්ට බාර වූ කාර්යය. දැන් අපි යමු දෙවෙනි ප්‍රශ්නේ. සෑහීමටපත් ජන සමාජයක් බිහි කිරීමට ස්නාවක යොහන්තුමා පිළිගැනූ ප්‍රායෝගික පියවර කවරේද? පැහැදිලිව කියව ගන්න. සෑහීමටපත් ජන සමාජයක් බිහි කිරීමට ස්නාවක යොහන්තුමා පිළිගැන්වූ ප්‍රායෝගික පියවර කවරේද? අපි ඉගෙනගෙන තියෙනවානේ නේද? දැන් මෙතන වැදගත්ම දේ මෙතනයි. හොඳද? සෑහීමටපත් ජන සමාජයක්. එහෙනම් තිබිච්ච ධන සමාජයේ සෑහීමක් තිබුණේ නැහැ. ඒ මෞල් සාගතයි. නේ? උස්පහත් වේදය, වංචාව, මංකොල්ල කෑම, හොරකම් කිරීම මේ ඔක්කොම තිබුණු සමාජයක්. ඉතින් ඇත්තටම මෙතනට ලියවෙන්න තියෙන්නේ ස්නාවක යොහන් සාමාන්‍ය ජනතාවට දුන්නු අවවාද අනුශාසනා කරන්න කියපු දේවල්, අය කැමියන්ට කරන්න කියපු දේවල්, හේවායන්ට කරන්න කියපු දේවල්. ඉතින් ඒක ලස්සනට පෙළ ගස්වල ලියන්න. සාමාන්‍ය ජනතාවට කිව්වේ මොකක්ද? ඒගොල්ලන්ට කිව්වේ සෑහීමටපත් සමාජයක් ගොඩනගන්න බෙදා ගන්න. තියෙන දේ බෙදා ගන්න. ආත්මාර්ථකාමී වෙන්න එපා. නැති අය ගැන, දිලිඳු අය ගැන සැලකිලිමත් වන්න. ඒකට එහෙම සමාජයක් ගොඩ නැගුණා නම් කොච්චර වෙනසක් ඇති වෙයිද නේද? ඊළඟට අය කැමියන්ද පව්කරුවන් කියලා හම්බඩු ගහලා තිබුණු අය නේ කිසිම හිතක් පපුවක් නැහැ වෙලාවකට දිලිඳුන්ට හරියට කරදර කරා ඒගොල්ලෝ නේ. ඒගොල්ලන්ට කිව්වේ මොකද්ද? වංචා කරන්න එපා. මොකද රෝම අධිරාජ්‍යයට බදු ගෙවන්න තිබුණා යුදෙව්වරුන්ට. මොකද ඒගොල්ලන්ගේ යටත් විජිතක හිටපු නිසා. ඉතින් රුපියල් 5ක් නම් දෙන්න තියෙන්නේ. ඒ වගේ 4 ගුණයක් අය කළා. ඉතින් කොහොමද මේ දිලිඳු මිනිස්සු ගෙවන්න පුළුවන්? අයත් හිටියා නැත්තේ නෑ. වංචා කරන්න එපා. සූරා කන්න එපා. පුළුවන් තරම් ඒගොල්ලන්ට යහපත කරන්න. දරදඬු වෙන්න එපා. ඒගොල්ලන්ට බනින්න කරන්න එපා. ඒගොල්ලන්ව පාගන්න එපා. අන්න ඒකයි කිව්වේ. ඊළඟට
ඒවායන්ට මංකොල්ල කන්න එපා. මේ නීති ආරක්ෂකයෝ බලන්නකො නීතිය පවත්වන හැටි නේ මංකොල්ල කන. මොකද ඒගොල්ලන්ට හොඳට හම්බ වෙනවා වේතනයක්. නමුත් ඒගොල්ලෝ සෑහීමටපත් ජීවිතයක් ගත කරන්නේ නැහැ. ඒගොල්ලෝ තමයි ජනතාව ආරක්ෂා කරන්න ඕනේ, රැක බලා ගන්න ඕනේ. ඒකට ඒගොල්ලන්ට කිව්වෙලා ජනතාව ආරක්ෂා කරන්න. උන්ගේ තියෙන සුළු දේවල් පවා මංකොල්ල කෑවා. ඒ සියල්ල ඉවත් කරලා සෑහීමටපත් යහපත් හැමෝම සන්තෝෂෙන් ජීවත් වෙන සමාජයක් ගොඩනගන්න. එතකොට එක්කෙනාට එක්කෙනා අතර කිසිම අවුලක් නැහැනේ. එහෙම ජීවත් වෙනවා නේද? අනිත් අය ගැන හිතලා පරාත්තකාමීව ජීවත් වෙන ජන සමාජයක් ගොඩනගන්න. දැන් ඒක ලියන්න පුළුවන් නේද? එතකොට මෙන්න මේක බලන්නකෝ. හරි? එබැවින් ආබ්‍රහම් අපේ පියානෝය යයි සිතින් කියා නොගෙන මේක කවුද කිව්වේ? මේක කවුද කිව්වේ? කාටද කිව්වේ? ඒ බැවින් ආබ්‍රහම් අපගේ පියානෝයයි සිතින් කියා නොගෙන මේක වදාලේ ස්නාවක යොහන් තුමා. අග්‍රිම තදින් අවවාද කළා යුදෙවරුන්ට. තදින්ම අවවාද කළා. මොකද ඒගොල්ලෝ නීතිය පිළිපැද්ද තමයි පිටින් විතරයි. ඒගොල්ලෝ හැමතිස්සෙම කතා කරේ ආබ්‍රහම් අපේ පියා. ඒක වචනයට විතරයි සීමා වුනේ. නමුත් ස්නාවක යොහන් කිව්වේ මේ ප්‍රකාශනයෙන් තදින්ම කිව්වේ ආබ්‍රහම් තාත්තා කියලා හැමතිස්සෙම කියවන්නේ නැතුව ආබ්‍රහම් වගේ ජීවත් වෙන්න. ඒ කියන්නේ ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේට වැඳ නමස්කාර කරමින් කීකරු වෙමින් උන්වහන්සේ කියන දේට අහුම්කම් දෙමින් ජීවත් වෙන්න කියලායි කිව්වේ. මේ කිව්වේ යුදෙවරුන් හරි විශේෂයි මේක හොඳට මතක තියාගන්න. ඊළඟට අපි යන්කෝ තුන්වෙනි ප්‍රශ්නයට. පහත සඳහන් යුදාගමික පිළිවෙත් ඉටු කළ ආකාරය කෙටියෙන් ලියන්න. අපි දන්නවනේ ඕවා නේද? ඕවා හොඳට ඉගෙනගෙන තියෙනවා. දැන් මතක් කරලා දෙන එකක් විතරයි. මේවා යුදාගමේ චාරිත්‍ර වාරිත්‍ර සාමාන්‍යයෙන් දෙමව්පියන් කරපු දේවල් නොකඩ බායවා ඒගොල්ලෝ ඉටු කරා. මොකද ඒක ව්‍යවස්ථාවේ තියෙනවා. ඉතින් ඒ දරුවන්ට විවිධ අවස්ථාවල දරුවා ඉපදිලා පිරිමි දරුවන් ඉපදිලා දවස් 8 නම චර්මච්ඡේදනය. ඒක බාහිර පිළිවෙතක්. ශරීරයක කරන්නේ දෙවියන් වහන්සේට කැපය සන්තක වීම කියලා කියන එක. දෙවියන් වහන්සේට අයිති කියන එක. එතකොට මේක යේසුස් වහන්සේටත් කළා, ස්නාපකයන්ටත් කරා. ඇත්තටම මේකේ ආරම්භය ආබ්‍රහම්ගේ කාලයේ පටන්. ආබ්‍රහම්ට තමයි මේ දේ දෙවියන් වහන්සේ කිව්වේ මේ පිළිවෙත කරන්නට කියලා. ඊළඟට දින 40 දී පූජාවක්. ඇත්තට ඒක කරන්නේ යුදෙව් පවුල්වල කුළුඳුල් පිරිමි ළමයාට. චර්මච්ඡේදනය හැම පිරිමි දරුවෙකුට යුදෙව් පවුල්වල. දින 40. ඒකට කියනවා කැපකිරීම. දැන් චර්මච්ඡේදනය කරන්නේ නිවෙස්වල. එතෙන්දි තමයි දරුවට නම දෙන්නේ. අපි බයිබලයේ කියවනවා යේසුස් යන නම දුන්නයි කියලා. යේසුස් වහන්සේට. එතකොට දින 40 පූජාව සැමරීම, ස්තුති දීම. මොකද ඊශ්‍රායල් ජනතාව මිසර දේශයේ වහල්කමේ දුක් විඳ ඉන්නකොට දෙවියන් වහන්සේ දයානුකම්පාවෙන් මෝසස්ගේ නායකත්වයේ තුල ඔවුන්ව ඒ වහල් බැම්මෙන් එළියට ගත්තා. නමුත් මෙහෙම දෙයක් සිද්ධ වුණා. පාරාව රජුරෝ 9 වතාවක් ඉල්ලීමට අහුම්කම් දුන්නේ නැහැ. 10 වෙනි සැරේ හොඳ දඬුවමක් තමයි ඒක දුන්නේ. දෙවියන් වහන්සේගෙන් ආපු පණිවිඩ වලට අහුම්කම් දුන්නේ නැහැ පාරාව රජුරෝ. මිසරේ සියලුම වැඩිමල් පිරිමි දරුවන් ඝාතනය වුණා. නමුත් ඊශ්‍රායල් වැඩිමල් දරුවන් ආරක්ෂා වුණා.
මේක ගැන ස්තුති දෙන්න තමයි මේ කැපකිරීමේ මංගල්‍ය පවත්වන්නේ දරුවට දින 40 දී සෑම කුළුඳුල් පිරිමි ළමයෙක්ම දේවමාලිගාවට ගෙනල්ලා මේ චාරිත්‍රය ඉටු කරනවා. ඊළඟට තුන්වෙනි එක පිරිමි දරුවන් අවුරුදු 12 දී ඒගොල්ලෝ ව්‍යවස්ථාවේ පුත්‍රකමට ඇතුල් වෙනවා. ඒ කියන්නේ දැන් මේ පිරිමි ළමයිට පුළුවන් රබ්බිවරයෙක් යටතේ ව්‍යවස්ථාව නැත්නම් තෝරාව අධ්‍යයනය කරන්න. ධර්මශාලාවට ගිහින් ඒක කරන්න පුළුවන්. ඊට කලින් ගෙදර තමයි මව හෝ පියා ඒගොල්ලන්ට කියලා දෙන්නේ. නමුත් ගැඹුරින් ව්‍යවස්ථාව අධ්‍යයනය කරන්න තමයි මේ අවස්ථාව සලසලා දෙන්නේ. මේක කෙරෙන්නේ යෙරුසලමේ දේවමාලිගාවේ විශේෂ තැනක්. දේවමාලිගාව යුදෙව්වරුන්ට ඒගොල්ලන්ගේ ආගමික මූලස්ථානයේ එතනට පූජාවක් ගේනවා. අපි දන්නවා යේසුස් වහන්සේට ගෙනාව පූජාව තමයි කොබෙයන් ජෝඩුවක්. මතක තියාගන්න ලූකේ සුභාරංචියේ තියෙන එක තමයි අපි ලියන්නේ කොබෙයන් ජෝඩුවක්. කොබෙයෝ පරවියෝ පූජා කරන්න පුළුවන්. නමුත් කොබෙයෝ කියන්නේ පරවයන්ටත් වඩා අඩු වියදමකින් ලබා ගන්න පුළුවන් පූජාවක්. ඉතින් යෝසප්තුමා මරියතුමී ඒගොල්ලෝ දිලිඳුයි ඒගොල්ලන්ට එපමණයි ඒගොල්ලන්ට යොදන්න පුළුවන් උනේ. ඊළඟට අපි යන් හතරවෙනි එකට. හතරවෙනි එක ප්‍රශ්නය යෙරුසලමේ දේවමාලිගාවේ රැඳී සිටි පුරුෂයා හා ස්ත්‍රිය නම් කරන්න. පුරුෂයා කවුද? මහලු සිමියෝන්. හරිම භක්තිවන්ත සුද්ධාත්මෙන් පූර්ණ වූ මිනිසෙක්. නිතරම දේවමාලිගාවේ රැඳිලා හිටියා. ස්ත්‍රිය දිවැසිවර අන්නා. ඒත් වයස්ගතයි. ගේ පුරුෂයා නැති වුණාට පස්සේ මෙයක් දේවමාලිගාවෙමයි. යේසුස් වහන්සේව දින 40 දී දේවමාලිගාවට ගෙනෙනකොට මේ දෙන්නම එතන. ඉතින් අපිට පේන්නේ එතන තිබුණේ පුදුම සුද්ධාත්ම ක්‍රියාකාරීත්වයක්. සිමියෝන් දුවගෙන ඇවිල්ලා යේසු බිරිඳා මතට අරගෙන යේසු බිරිඳා දිහා බලලා මොකද්ද කිව්වේ? ගැලවීම මගේ දෙනෙතින් තුටි වේ. හැම තිස්සෙම හිතන දෙයක් තමයි මේ පුරුෂයා කොයි තරම් උතුම් කෙනෙක්ද. අපි යේසු බිරිඳාව වඩා ගන්න දෝතින් වඩාගෙන මොනතරම් ප්‍රීතියක්. ඔහු අනාවරණය වුණා. මේ තමයි යුදෙව්වරු බලාපොරොත්තු වෙන මෙසියස් තුමා. ගැලවුම්කාරී. මේ පුරුෂයා කොච්චර දෙවියන් වහන්සේ අතර සම්බන්ධතාවයක් තිබුණාද කියලා කිව්වොත් දෙවියන් වහන්සේ උට කියලා තිබුණලු ඔබ ගැලවීම දකිනතුරු මේ ලෝකයෙන් යන්නේ නැහැ. සිමියෝන් කියනවා අනේ දැන් මට පුළුවන් ශාන්ති සිතින් යන්න. මොකද මම දැක්කා පැමිණෙන්න සිටිය මෙසියස් බිරිඳ. පුරුෂයා හඳුනාගත්තේ මේ බිරිඳ තමයි මෙසියස් තුමා කියලා. දෙවිඳුන්ට පිදුවේ මන්ද? ඇයි දෙවියන් වහන්සේට තුති පිදුවේ? දෙවියන් වහන්සේ පොරොන්දුවක් ඉටු කළා නේද? ගැලවුම් කාර්යයක්ව මේ ලෝකයට එවනවා කියලා දුන්නු පොරොන්දුව ගැන තුති පිදුවා. මේ පිළිබඳව දෙදෙනාම සාක්ෂි දරුවේ කුමක්ද? යෙරුසලමේ දේවමාලිගාවේ හැම තිස්සෙම මේ යුදෙව්වන් ගැවසෙනවා. ඒගොල්ලෝ පූජාවල් වලට එනවා, නමස්කාර කරන්න එනවා, දවසට 5 සැරයක් නමස්කාර කරනවා, කොහේ හිටියත් නමස්කාර කරනවා, පල්ලියට ඇවිල්ලා දැන් ඒගොල්ලෝ රැඳිලා හිටියා. මේ දෙන්නම මොකද්ද දන්නවද කිව්වේ? මේ බිලිඳා තමයි මෙසියස් වරයාණෝ කියලා. බය නැතුව ඒ දෙන්න සාක්ෂි දරුවා. ලූකා සුභාරංචියේ කියන හැටියට සාක්ෂි දරුව පළමු දෙන්න මේ දෙන්නයි. ඊළඟට අපි එනවා 5. පැහැදිලිනේ? හොඳට දැන් මතක් වෙනවද ඉගෙන ගත්ත දේවල් නේද? ඔක්කොම දැන් මතකයට එනවා ඇති නේද? ඔව්.
පහ නාසරති ප්‍රකාශනය අනුව යේසුස් වහන්සේ ආලේපයලත් ශේස්ත්‍ර 4 නම් කරන්න. ශේස්ත්‍ර 4ක් නේද? දන්නවනේ අපි. වහලුන්ට මිදී, අන්ධයන්ට පෙනී, දිලිඳුන්ට සුභාස්න, පීඩිතයන් මුදවා ගැනීම. ඔන්න 4. අපි අනිත් පැත්තට ගත්තොත් දිලිඳුන්ට සුභාස්න, වහලුන්ට මිදීම, පීඩිතයන් මුදවා ගැනීම, ඊළඟට ප්‍රසාදලත් වසර ප්‍රකාශ කිරීම. ඔන්න ආලේපෙල. ඒ කියන්නේ යේසුස් වහන්සේට ආලේප කීයක් දුන්නද නේද? සුභාරංචිය දෙන්න, අන්ධයන්ට පෙනීම දෙන්න, වහලුන්ට මිදීම දෙන්න නේද? කොච්චර ලස්සන ආලේපද දුන්නේ. ඒකෙන් පේනවා උන්වහන්සේ ලැබුවේ පූර්ණ ආලේපයක්. දුකටපත්, වේදනාවටපත්, විඩාවටපත්, දිලිඳුන් ගලවා ගැනීමේ ආලේපයක්. ප්‍රසාදලත් වසර මුළු මානව සංහතියේ ගැලවීම. ප්‍රසාදලත් වසර කියලා කිව්වේ ඇත්තටම යේසුස් වහන්සේගේ පැමිණීම. ඒ කියන්නේ ගැලවීම ලබා දීමට ගැලවුම්කාරයාගේ පැමිණීම. ප්‍රසාදලත් වසර කියන්නේ ඒකයි. හැමෝටම සතුටින් ජීවත් වෙන්න පුළුවන් තත්යකට උන්වහන්සේ තිබුණු තත්ත්වය වෙනස් කරන බව. කියන්නේ මුළු මානව සංහතියට පාපයෙන් ගැලවීමේ අවස්ථාව. එතකොට මෙතනදී මේ වැඩක් සිද්ධ වුණානේ නේද? යේසුස් වහන්සේ කියනවා මේ ටික කියවලා යෙසායගේ අනාගත වාක්‍යය. 8 වෙනි පරිච්ඡේදයේ කියවලා යේසුස් වහන්සේ කියනවා ඔබලා අද සවන් දී සිටියදීම මෙය සම්පූර්ණ වුණා. එතකොට සුභාරංචි වාර්තා කරනවා ගොඩක් අය පුදුම වුණාලු. මේ මහාන ආනුභාවයෙන් කතා කරන හැටියට. ඒත් එක්කලම උන්වහන්සේව පිළිගත්තේ නැහැ. මේ යෝසප්ගේ පුතානේ සමහරක් කිව්වා. මෙයාට කොහොමද මෙච්චර හරියක් කරන්න පුළුවන්? යේසුස් වහන්සේව පිළිගත්තේ නැහැ. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච මෙසියස් අඩුවක් අතේ අරගෙන අස්සෙක් පිට නැගලා යුද්ධ කරන්න යන මෙසියස් කෙනෙක්. දේශපාලන කෙනෙක්. යුද නායකයෙක්. රණවිරුවෙක්. මේ මොනවද මේ කියන්නේ මෙයා? දේශාංශේ කියනවා ගමේ දිවසිවරයා ගමට අගේන්නේ. බලන්නකෝ නේද? ඒක කියලා දේශාංශේ කියනවා දැන් ඔයගොල්ලෝ කියයි තමාම සුව කරගන්න. ඒ කියන්නේ යේසුස් වහන්සේ කපර්නෙවුමේදී මේ ගුණේ නාසරතේ තියෙන නාසරත් ධර්මශාලාවේදී ඊට චුට්ටක් එහා කපර්නෙවුමේ යේසුස් වහන්සේ පුදුම විදියට පිළිගත්තා. ආශ්චර්යයන් කරා සුව කිරීම. නපුරු ආත්මයන් දුරු කළා, සෑහෙන්න සුව කිරීම කළා. ඉතින් මේගොල්ලෝ බලාපොරොත්තුනේ මේ යේසුස් වහන්සේ මෙතනක් කරයි කියලා ආශ්චර්යයක් නෑ. යේසුස් වහන්සේ හිතට දුකකුත් ඇති වෙන්නේ නැති. මොකද තමයි වැඩුණු නුවර ආයනේ මෙහෙම සලකන්නේ උන්වහන්සේට. යේසුස් වහන්සේට පෙන්වන්න උනා මේ යුදෙව් ජනතාවට. ඉතිහාසයේ තොමද යුදෙව්වරු දිවසිවරුන්ගෙන් ප්‍රයෝජන ගත්තේ නැහැ. අන්‍ය ජාතීන් සුවය සැනසීම ලැබුවා. ඒ කියපු අවස්ථා දෙක නැත්තම් සිද්ධීන් දෙක. එලියා යෝධ දිවසිවරේ, එලිෂා තවත් යෝධ දිවසිවරේ. එලිෂා ශරපෙති වැන්දබුවට සහනයක් ලබා දුන්නා. එලිෂා නාමන් කියන අන්‍ය ජාතික සේනාධිපතියට කුෂ්ඨ රෝගයෙන් සුවය ලැබෙන්න සැලැස්සුවා. ඉතින් මේ දෙක කිව්වම ධර්මශාලාවේ හිටපු ඔක්කොම කෝපාවිෂ්ඨ වුණා. යුක්තමා කියන කෝපාවිෂ්ඨ වුණා. ඒ කියන්නේ ඉවසුන්නේ නැහැ. හරි වැඩක් නේ යේසුස් වහන්සේට තව ටිකෙන් වෙන්න ගියේ නේද? නේ?
ඒ සීමාවේ තිබුණා හෙලක්. තේරුණාද? ඒ බිමේ සීමාවේ තිබුණා හෙලක්. මේගොල්ලෝ යේසුස් වහන්සේව හෙලෙන් පල්ලෙහාට දාන්නයි හැදුවේ. නමුත් උන්වහන්සේ උන් අතරෙන් නොපෙනීම ගියා. ඔන්න තමාගේ ගමේ යේසුස් වහන්සේත් එක්ක සෙල්ලම් කරපු අය කමින් ඇති උතන නේද? ඔව්. ඔය පොඩි විල්වල මාළු අල්ලපු අයත් ඉන්න ඇති නේ. නමුත් යේසුස් වහන්සේට පිළිගැනීමක් තිබුණේ නැහැ. ඒ අනුව නාසරති යේසුස් වහන්සේ කිසිම ආශ්චර්යයක් කළේ නැහැ. ඇයි පිළිගැනීමක් නැහැනේ. ඉතින් කොහොමද ආශ්චර්ය ක්‍රියා කරන්නේ නේද? ඊළඟට දැන් අපි කීවෙනි ප්‍රශ්නේද ඉන්නේ? 6 වෙනි ප්‍රශ්නේ. කලකිරීමට පත්ව සිටි පරිණත දීවරයාගේ අවනත වීම. කවුද මේ? සීමොන් නේ? පස්සේනේ පේදුරු කියන නම ආවේ. මොකද කලකිරීමට හේතුව? එදා දවසේ ජීවත් වෙන්න විදිහක් නැහැ. එක මාළුවෙක්වත් ඇල්ලිලා නැහැ. නේද? උදට පරිණත දීවරේ මුදුගේ උදට පුරුදුයි. නේ? ඊසාන්සේ ඉස්සලම වෙරළෙදි කියනවා එයාගේ ඔරුව ටිකක් මුදුට දියත් කරන්න කළා. මේ ඊසාන්සේ ඔකේ බාරි වෙලා සෙනගෙනවා පිටිපස්සෙන්. ඒ ඔක්කොට මිතින් උගන්වන්න ඇති. ඊළඟට කියනවා සීමොන්ට දියඹට තව ටිකක් ගිහිල්ලා දැල දාන්න. සීමොන් බැලුවා යේසුස් වහන්සේ දිහා. මම දීවරේ මේ වඩුකම කරන කෙනෙක්. මෙයා මට අපවාද දෙන්නවන කියලා හිතෙන්නත් ඇති. නමුත් කලකිරිලා හිටියත් අකමැත්තෙන් උනත් කීකරුවා. මොකද්ද ප්‍රතිඵලය? දැල ඉරෙන්ද තරම්. එද ගන්න බෑ. ගොඩ ගන්න බෑ. මුළු රෑම ආල්මැස්සෙක්වත් අහු වෙන්න නෑ නේද? කියපු හැටියට. ඔන්න ලක්ස්ව අවබෝධය පෞකාරකම් යේසුස් වහන්සේ පාමුල වැඳ වැටිලා මම පෞකාරයෙක් මා වෙතින් අහක් යන්න. යේසුස් වහන්සේ කියන බය වෙන්න එපා. මෙතෙන් පටන් ඔබ මිනිස්සු දීවරේ මිනිස්සුන් උන්වහන්සේ වෙතට ගෙනෙන කෙනෙක් බවට පත් කළා. උන්වහන්සේ දුන් නාමය ඊට පස්සේ මේ සිද්ධියට පස්සේ පේදුරු කියන්නේ පර්වතය. යේසුස්ගේ ඒ අවස්ථාවේ කිව්වා පර්වතේ පිට මාගේ සභාව ගොඩනගන. ඒ කියන්නේ කඩන්න බෑ. පර්වතයක් ලේසියෙන් කඩන්න බෑ. විනාශ කරන්න බෑ. ඒක තමයි දුවලා පුතාලා අපි කිතුණුවන් බවට පත් උනේ. මේ පර්වතයේ මතයි අපි ඉන්නේ මතක තියාගන්න. මෙච්චර අවුරුදු ගාණක් කොහොමද මේ කිතු දහම රැකුනේ? පර්වතයක් උඩ තමයි උන්වහන්සේ මේක ගොඩනැගුවේ. කියන්නේ පේදුරුගේ නායකත්වය ප්‍රබල නායකයෙක් බවට උපත් වුණා. ඊළඟට තම ගුරු දේවයාණන් ගැන කළ මහා ප්‍රකාශනය. දුර පුතාලට මතක ඇති එක දවසක් යේසුස් වහන්සේ හරි ප්‍රශ්නයක් ඇහුවනේ මේ ගෝල බාලයන්ගේ. ඉස්සෙල්ලා අහනවා යේසුස් වහන්සේ මහජනයා මං කවුරු කියලා කියනවාද? මේගොල්ලෝ ඉතින් කල්පනා කරලා කිව්වා ස්නාවක යොහන් කියලා කියනවා. ඒ දිවසිවරයා කියලා කියනවා. ඉතින් ওই කීප දෙයක් කිව්වා. ඊට පස්සේ යේසුස් වහන්සේ අර බටේට ගිහිලා ටොක් යනවා වගේ නේද? ඔයගොල්ලෝ මොකද කියන්නේ මං ගැන? මං කවුරු කියලාද කියන්නේ? එතකොට කවුද උත්තර දුන්නේ? පේදුරු. හැමතිස්සෙම පැනලා උත්තර දුන්නු කෙනෙක් නේ. ඔබ දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුවරයාණෝ. ඔච්චර ලස්සන ප්‍රකාශනයක්ද නේද? නායක ගෝලකමටපත් වූ පේදුරු. යේසුස් වහන්සේ ජීවත්ව සිටියදී මේ ප්‍රකාශනය කෙරුවයි කියන්නේ ක්‍රිස්තුස් එනම් මෙසියස් යේසුස් වහන්සේ බව කිසිම බයක් නැතුව ඔහු කිව්වා.
ඊට පස්සේ කුකුලා හැඬලු මොහොතේදී සිදු වුණු දේ මතකද? මේක සිදු වුණේ ඉතින් යේසුස් වහන්සේගේ අවසානම මොහොතවලදී නේද? කවුද ඇවිල්ලා යේසුස් වහන්සේ ගැන වටපිට බලලා දැන් යේසුස් වහන්සේ ඉන්නේ ඇත්තටම සැනඩ්‍රින් සභාව ඉදිරිපිට නඩුව අහනවා. සැනඩ්‍රින් සභාව යුද ශ්‍රේෂ්ඨ අධිකරණය යේසුස් වහන්සේ වරදටපත් කරා. ඉතින් බලන්න පේදුරු ඉතින් ඇත්තට යේසුස් වහන්සේට කොච්චර ආදරයක් තියෙන්නේ නැද්ද? උතන්ටමත් ගියානේ. ගිහිල්ලා එයා තුන් සැරයක් කිව්වනේ යේසුස් වහන්සේ වඳුරන්නේ නැහැ කියලා. දැන් මේක කියන බව යේසුස් වහන්සේ කලින් කිව්වනේ පේදුරුට. දෙක දවසක් යේසුස් වහන්සේ කියනකොට මනුෂ්‍ය පුත්‍රයා යේසුස් වහන්සේ තමා ගැන කිව්වේ මනුෂ්‍ය පුත්‍රයා. එහෙම අල්ලලා විජාතීන්ගේ අත්වලට දීලා උන්වහන්සේට නින්දා පහස කළා. උන්වහන්සේව මරණයට පත් කරනවා කියනකොට පේදුරු කියනවා යේසුස් වහන්සේ වහන්සේත් එක්ක හිරේට විතරක් නෙමෙයි මරණයට යන්නත් මම ලෑස්ති. ඔන්න ආදරේ ප්‍රමාණය ඒ වෙලාවේදී කිව්වා. යේසුස් වහන්සේ කියනවා පේදුරු රාත්‍රියේ කුකුලා හඬලන්න ප්‍රථමයෙන් තුන් සැරයක් මම හඳුනන්නේ නැහැ කියලා කිව්වා. ඒක තමයි ඒ වෙලේ සිද්ධ වුනේ. ඔන්න කුකුලා කොක්කකෝ ගානකොටම පේදුරු හිටිය පිටිපස්සේ යේසුස් වහන්සේ හිටියේ නඩුව අහන තැන. යේසුස් වහන්සේ හැරුණා. පේදුරුගේ ඇස් දෙකයි යේසුස් වහන්සේගේ ඇස් දෙකයි ගැටුණා. පේදුරු දරා ගන්න බැරුව ගියා. ඔහු පිටතට ගොස් මහා හඬින් අන්න ඔහු පසුතැවුණු මොහොත. හරිම ලස්සනයි නේද? මම බයිබලේ හරිම ආස කොටසක්. නෙතට නෙත ගැටීම. නායක ශ්‍රාවකයයි ගැරුම්කාරී යේසුස් වහන්සේ මොනතරම් ලස්සන දෙයක්ද ඒක නේද? ඔව් එකපාරටම සමහර විට පේදුරුට මතක් වෙන්නත් ඇති ගලිලේ මුහුදු වෙරළේදී ඉස්සරෙල් මුළුම්ම දවසේ සිද්ධ වෙච්ච දේ නේද? ඊළඟට අපි යනවා 7. යේසුස් වහන්සේ දේව රාජ්‍ය ප්‍රකාශ කිරීමට පුහුණු කර යවූ හොඳට කල්පනාවෙන් කියවන්න. පුහුණු කර යවූ ධර්මදූත කණ්ඩායම් දෙකට දුන්නා වූ අවවාද හා අනුශාසනා තුලින් වර්තමානීය දේව සේවයට යෙදෙන අයට යෙදෙන ධර්මදූතයන්ට ගත හැකි මඟ පෙන්වීම කරුණු 5කින් ලියා දක්වනවා. ඒ කියන්නේ දෙගොල්ලන්ගෙම ගන්න ඕනේ. දෙගොල්ලන්ටම දුන්නු දේවල් වලින් අද දේව සේවයට යොමු වන අයට ගන්න පුළුවන් පාඩම්. පුතලා 12 දන්නවනේ නේ? ඔය පෙළ පොතේ බෙදලක් දාලා තියෙනවා. 12 දෙනෙක් ඉස්සෙල්ලා ඇරියා 70 දෙනෙක්ව දෙන්න මගින් ඊට පස්සේ ඇරියා. නේ? එතකොට දෙගොල්ලන්ටම පොදු දේවල් ටික අරගෙන කරුණු 5ක් ලියන්න. දැන් මොනවද කිව්වේ? දේව සේවයට යොමු වන අය. ඒගොල්ලෝ ගැන යහන්නේ දැන් නා. හැබැයි පදනම යේසුස් වහන්සේ දුන්න අවවාද අනුශාසන. එතනින් ගන්න ඕනේ. කොට යේසුස් වහන්සේ කිව්වා පුද්ගලික අවශ්‍යතාවයන් ගැන කරදර වෙන්න එපා. ඔන්න ඒක එක කරුණක් හැටියට ගන්න පුළුවන්. ළඟට ඇදහිල්ලෙන් රැඳී සිටින්න. කියන්නේ මුකුත් ගෙනියන්න එපා කිව්වනේ. එහෙනම් ඇදහිල්ලෙන් උන්වහන්සේ කෙරෙහි රැඳී සිටින්න. එතකොට අවශ්‍ය දේ බේම සපයනවා. ඊළඟට බාර දී තියෙන වැඩේ, ඒ කියන්නේ තමාව කැඳ වූ සේවය. නේ? යුතු අන්දමින් ඉටු කරන්න. නේද? යේසුස් කිව්වනේ ගෙන් ගෙට යන්න එපා. නේද? දෙන දේ කන්න බොන්න. නේ? සේවකයාට වේතනය ලැබෙන්න ඕනේ. ඔක්කොම කිව්වනේ. ඉතින් සේවයට අවංක වෙන්න. හරියට ඒක කරන්න. ඊළඟට සේවයේ තුල අසන්නන්ගේ හිත්වල ඇදහිල්ල ඇති කරන්න. ඒගොල්ලන්ව බලසතු කරා නේද? බලසතු කරා. රෝග කෙරෙහි හා අශුද්ධාත්ම කෙරෙහි බලය දුන්නා.
ඒක සුද්ධාත්මයන්න් තුල රැඳිලා සුද්ධාත්මයන්ට විවෘතව අවස්ථාවේ හැටියට කටයුතු කරා. ඊළඟට යේසුස් වහන්සේ හරි ලස්සන දෙයක් කිව්වා නේද? යාඥා කරන්න. දේව රාජ්‍ය වර්ධනයට මෙහෙකරුවන් එමන්ද යාඥා කරන්න. සේවයේ යෙදෙමින් තවත් සේවකයන් දෙවන්න කියලා යදුමක් කරා. ඊළඟට කිව්වා ඔයගොල්ලන්ව යවනවා බැටළුවන් වගේ අහිංසකයන් වගේ කවුරු කාවට වගවලසු නපුරු මිනිස්සුන් වෙතට ප්‍රතික්ෂේප කරන මිනිසුන් වෙතට ගරහන අය වෙතට ඉවසන්න කරුණු 5කට වැඩි අපි කියාගෙන ගියා නේද? එතකොට අවසාන එක යේසුස්සේ 70 දෙනා ආපුවම ඒගොල්ලෝ කියපු දේ අහන් හිටියා. ඒගොල්ලෝ හරියට පුරසාරම් කියන්න පටන් ගත්තා. ඒගොල්ලන්ට අමතකයි යේසුස් වහන්සේ නේද ඒගොල්ලන්ව බලසතු කරේ කියලා. නේද? කරපු හපංකම් කියන්න පටන් ගත්තා. දුෂ්ට ආත්මිය පළබල ගියයි කිව්වා. පළවා හැරියයි කිව්වා නේද? එතන යේසුස් වහන්සේ හරිම ලස්සන දෙයක් කිව්වා. ඔබ සේවයට කැඳවලා හරි ලස්සනට ඒක කිව්වේ. ස්වර්ගයේ ඔබගේ නම ලියා තියෙන නිසා ඒ ගැන සතුටු වෙන්න. ඒ ගැන ප්‍රීති වෙන්න. ඒ ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. දරුවනේ අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම අපේ බලයෙන් නෙමෙයි. අපි හිස් වාචන. නමුත් දෙවියන් වහන්සේට තියෙනවා අපෙන් වැඩක් ගන්න. ඒ වැඩේ ගන්න දෙවියන් වහන්සේ අවශ්‍ය දේ අපිට දෙනවා. සනීප ශක්තිය දෙනවා, මඟ පෙන්වීම දෙනවා, අපිට අවශ්‍ය දේ සපයනවා, අපිට ප්‍රඥාව දෙනවා. ඒකෙන් මතක තියාගන්න කවදා හෝ මුල පුතාලව දෙවියන් වහන්සේ කැඳවන්න පුළුවන්. උන්වහන්සේට සේවය කරන්න. තේරුණාද? ඉන්න තැන ඉඳලා සේවය කරන්න. සමහර විට දේව සේවයට යන්න. නේ? දන්නවනේ? උන්වහන්සේ අපි හැම කෙනෙකුගේම නම දන්නවා. උන්වහන්සේ කතා කරන්නේ අපට නමින්. උන්වහන්සේ කතා කරනකොට උන්කන් දීලා උත්තර දෙන්න අපි උන්වහන්සේව දැනගන්න ඕනේ. උන්වහන්සේව දැනගන්න නම් නිරන්තරයෙන් යාඥාව යෙදෙන්න ඕනේ. සුද්ධ ලියවිල්ල කියවන්න ඕනේ. දැන් 10 පුත අධ්‍යයනය කළා තියෙන හින්දා හොඳට දන්නවා දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා. අපිට ලස්සනට හුඟක් දේවල් ඉගෙනනවා. ඒවා අමතක වෙන්නේ නැහැ. නේද? පර්වතයේ මත ගයක් හදපු මිනිස්සයා මතකයි නේද? ඊළඟට දවසක් යේසුස් වහන්සේ විතරක ඉන්නකොට සේවය කර මරියතුමී ඒ ශාන්සිගේ සහෝදර සහෝදරියෝ ආපුවම සෙනග දුවලා ගිහිල්ලා කිව්වා අන්න වහන්සේගේ අම්මා ඇවිල්ලා සහෝදරයෝ ඇවිල්ලා යේසුස් වහන්සේ කියපු දේ කවුද මගේ මෑණියෝ කවුද මගේ සහෝදරයෝ මගේ වචනය අසා පිළිපදින අය. ඉතින් හොඳට කල්පනා කරලා හිතට ගන්න මේ පාඩම් කරලා විතරක් මදි විභාගයට උත්තර ලියලා විතරක් මදි අපේ ජීවිත වෙනස් වෙන්නම ඕන. නැත්තම් ඒ ගැනීමේ ඇති වටිනාකමක් නැහැ. ඊළඟට අපි යනවා නේද? අටවෙනි ප්‍රශ්නේ. අටවෙනි ප්‍රශ්නය මරියා යහපත් දේ තෝරාගෙන ඇත. මෙම ක්‍රිස්තු වදනින් දේව රාජ්‍ය වර්ධනය පිළිබඳ 3 විවරණය ලියන්න. බෙතානිය ගෙදර ලාසරුස් මරියා සහ මාර්තා. යේසුස් වහන්සේ යෙරුසලමට ගියා නම් බෙතානිය පහු කරගෙන ගියේ ඒ ගෙදරට නිතරම ගියා. ඉතින් ලාසරුස් ගැන කියලා තියෙන යොහන්ගේ සුභාරංචියේ යේසුස් වහන්සේගේ මිත්‍රයා ලාසරුස්, මාර්තා, මරියා සහෝදර සහෝදරින් දෙන්න. මාර්තාගේ වැඩේම යේසුස් වහන්සේට කෑම හදලා. කටට රහට කෑම හදලා දෙන්න හරි ආසාව තිබුණා. ආකන්තුක සත්කාර කරන්න. එයාට වෙන කිසි දෙයක් මතක නැහැ යේසුස් වහන්සේට සත්කාර කරන්න. මරියා
එයා යේසුස් වහන්සේගේ පාමුලේ ඉඳගෙන. යේසුස් වහන්සේ කියන දෙයට හුඟකන් දීගෙන ඔන්න මාර්තා දුවගෙන ආවා. යේසුස් වහන්සේ මගේ නංගිට කියන්නකො පොඩ්ඩක් මේ ගෙදර වැඩවලට උදව් කරන්න කියලා. යේසුස් වහන්සේ මාර්තා දිහා බලන්න ඇති නේද? ඔව්. මරියා දිහාත් බලන්න ඇති නේද? මාර්තා ඔය හුඟක් දේවල් ගැන කරදර වෙනවනේ. නමුත් අවශ්‍ය එක දෙයයි මරියා ඒ යහපත් දේ තෝරාගත්තා. ඒක කවදාවත් නැති වෙන්නේ නැහැ. බලන්නකො අපිට උගන්වපු පාඩම් කොච්චර ලස්සන පාඩම් දිගන්නේ නේ කවදාවත් නැති වෙන දෙයක් යහපත් දේ දෙවියන් වහන්සේගේ වචනේ නේ ඊළඟට ඒකෙන් දුන්න විවරණය ඒ සාසේ ජීවත් වූ කාලයේදී පුරුෂාධිපත්‍ය ගෑනුවා ගෙදර වෙනවා පියනවා ළමයි බලා ගන්නවා ස්වාමියාට සලකනවා ඒව තමයි වැඩ වතුර ගේන්න යනවා රොටි හදනවා දරුවන්ට කන්න දෙනවා ඇඳුම් හොදනවා ඕවා තමයි වැඩ. ඒ සංසේ මේකෙන් දුන්න විවරණය මොකක්ද? කාන්තාවන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍ය කටයුතු වලට සහභාගී වෙන්න අවස්ථාවක් තියෙනවා. දැන් අපි බැලුවොත් අද අපේ සභාවල් වල කාන්තා පූජකවරියනුත් ඉන්නවා නේද? ඔව්. යේසුස් වහන්සේ එදා ඒ කියන්නේ අවුරුදු 2000කටත් එහා කියපු දේවල් අද සම්පූර්ණ වෙලා තියෙනවානේ. ඉතින් සමහර විට මෙතන ඉන්න දුවලත් වෙන්න පුළුවන්. ඒ හඬට හුඟන් දුන්නොත් කීකරු වෙන්න. ඒ ගමනේ කෙලවරක් නැහැ. දෙවියන් වහන්සේ වෙතට ඇදිහිලිවන්තයන් දිනන්න. ඊළඟට ඇත්තටම යේසුස් වහන්සේ මේ වෙලේ කරපු දේ හරිම ලස්සනයි. මොකද දන්නවද? දේව රාජ්‍ය වර්ධනයට පුරුෂයන්ට මෙන්ම කාන්තාවන්ට ඉඩකඩ තියෙන්නට අවශ්‍යයි. ඒ ඉඩකඩ වලට විවරණයක් ලැබලා ඊළඟට දේව රාජ්‍ය උතුම් වස්තුවක් ලෙස දරුවන් තක්සේරු කළ යේසුස් වහන්සේ වැඩිහිටියන්ට දුන් අවවාද දෙක. ඒ ෂෝක් නේද? ඉතින් යේසුස් වහන්සේ ඇත්තටම සේවය කරලා ඇවිල්ලා එදා හරි මහන්සි වෙන්න ඇති. මෙන්න වෙනපාලියක් වගේ එනවා අම්මලා දරුවන් අතින් වඩාගෙන කරේ තියාගෙන එනවා ඉවරයක් නැහැ. වීඩියෝ ටික මේ බැලුවා. එනවා. පොඩි කුරුට්ටු ටිකක් අම්මලා තාත්තලා එක්කලා. යේසුස් වහන්සේ විවේක ගන්නවා. නිදිද දන්නෙත් නැහැ. වීඩියෝ ටික දුවලා ගිහින් කිව්වා අනේ යේසුස් වහන්සේට මාන්සි වෙන වෙලාවක එන්නකෝ. යේසුස් වහන්සේට ඔන්න ගෝල බාලයන්ට උගන්වපු පාඩම. රදරුවන් මා වෙතට එන්න ඉඩ අරින්න. ඔවුන් වළක්වන්න එපා. මත්පසාද ස්වර්ග රාජ්‍ය උන්ගේ. බලන්නකො දොල පුතාලට දුන්නු තැන පොඩිද? ස්වර්ග රාජ්‍ය මිනුම් දණ්ඩ දරුවෝ යේසුස් වහන්සේ තරම් දරුවන්ට ආදරය කරපු කෙනෙක් නැහැ. ආගමික නායකයන් අතර එච්චරට ආදරය කරනවා. වඩා ගත්තා, තුරුල් කරගත්තා, සෙවෙන්න ඇති, අත ගන්න ඇති නේ. කොච්චර වාසනාවන්ත ළමයින්ද දා නේද? අනෙත් අපි හිටියා නම් නේ අපි ටිකක් ඒ අහල පහලවත් හිටියා නම් කොච්චර ෂෝක්ද නේද? එතකොට වැඩි හිටියන්ට කිව්වේ මොකද්ද දන්නවද? බබාලා වගේ වෙන්න නෙමෙයි. හරිද? ඒ සයිස් එකට එන්න නෙමෙයි. රදරුවන් මෙන් වෙන්න. නේ එවැනි අයට තමයි ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න පුළුවන්. එක් අවස්ථාවක් ඒ. ඒ කියන්නේ ගෝලයන්ට තමයි ඒක කිව්වේ. අනිත් අවස්ථාව තමයි මේ ගෝලයෝ අතරේ මහා විවාදයක්. අපි අතර ලොක්කා කවුද? උත්තමයා කවුද? යේසුස් වහන්සේට මේකට තේරුම් කරන්න එපා මේ 12 දෙනාට. පොඩි ළමෙක්ව ගත්තා. ළඟට ගත්තා. අරකට පෙන්නවා. මෙන්න මේ දරුවා වගේ වෙන්න. හරිද? ඒ කියන්නේ මේ හුඟක් ධර්මිෂ්ඨ කියලා හිතාගෙන හිටපු යුදෙව්වරුන්ට හරි ධනවත් කියලා හිතන් හිටපු යුදෙව්වරුන්ට බලය තියන අය කියලා හිතපු සද්දුසිවරුන්ට ඔක්කොටම තමයි කිව්වේ. නේ මේ වගේ වෙන්න. හොඳට මතක තියාගන්න
යේසුස් වහන්සේ ආදරය කරපු අයගෙන් එක්කෙනෙක් මෙතන ඉන්න දුවෙක් හැම එක්කෙනෙක් මෙතන ඉන්න පුතු ඒ ඔක්කොම උන්වහන්සේගේ ප්‍රසන්නතාවයට ලක් වෙන බව. ඉතින් ඕන වෙලාවක උන්වහන්සේට ලං වෙන්න පුළුවන්. ලං වෙන්නේ කොහොමද? යාඥාව තුළ. යාඥාව තුළ. එතකොට තමයි උන්වහන්සේව හඳුන ගන්න පුළුවන්. උන්වහන්සේ කවුද කියලා දැනගන්න පුළුවන්. අපිට ඕන දෙයක් උන්වහන්සේට කියන්න පුළුවන්. උන්වහන්සේ අපිට අගයක් දීලා තියෙනවා. ඒ අගයෙන් අපි ප්‍රයෝජන ගන්නටම අවශ්‍යයි. 9 දියණියනි ඔබේ ශ්‍රද්ධාව ඔබ සුවපත් කළේය. කොහෙද මේක තියෙන්නේ? දියණියනි ඔබේ ශ්‍රද්ධාව. හරි? මේවා තමයි දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ඇදහිල්ල තුල ඉෂ්ට වූ දේවල්. ඒ ඇදහිල්ල තුල අපි අර දෙවෙනි කොටසේ තමයි ගොඩාක් දේව රාජ්‍යයට යොමු වෙන්නේ. අද මේ විෂය නිර්දේශය තුල, ඒ කියන්නේ මේ පාඩම් 15 තුල යේසුස් කරපු ආශ්චර්යයන් කීපයක්ම සඳහන් කරලා තියෙනවා. දියණියනි ඔබේ ශ්‍රද්ධාව ඔබ සුවපත් කළේ. මතක් වෙනවද? මහලේ රෝගී කාන්තා. නේද? ඔක්කොම දේපළවල වටිනාකම ඉවරයි. මෙයාගේ ලෙඩේට. තේරුණාද? ඒ කියන්නේ ශාරීරිකව ඇට වැළඳී තිබුණු රෝගයක්. මහලේ රෝගී කාන්තාව. දැන් අද ඔක මේ හොයලා බැලුවා නම් ඉතින් කැන්සර් එකක් තමයි. ඒ විදිහේ රෝගයකට කියන්නේ. හැබැයි එයා දිනෙන් දිනම ෂේ වේගන යනවා. නමුත් උදුම ඇදහිල්ලක් තිබුණානේ. යේසුස් වහන්සේ මේ වෙලාවේ කොහෙද? යේසුස් වහන්සේ මග යයිරස්ගේ ගෙදරට යන්න. යයිරස් ඇවිල්ලා ඉල්ලුවා මගේ දරුවා අවුරුදු 12යි මගේ එකම දරුවා මරණාසන්නයි. අනේ යේසුස් වහන්සේ එන්න. මෙන්න යනවා. ඒ කියන්නේ ධර්මශාලාවේ ප්‍රධානයා ජයිරස් තද හිටුවා. කන්න ලව් කරා. මේ යන ගමන මෙන්න මේ නෝන යේසුස් වහන්සේ පැත්තෙන් යන බව ආරංචි වුණා. එයා හිමීට ඇවිල්ලා යේසුස් වහන්සේගේ සලුවේ හරිද? සලුවේ දාවල් ඒ කියන්නේ වාටියට අත තිබුණා. වාටියට ඇදහිල්ල. එවෙලේම යට දැනුණා එයාගේ සුව. තේරුණාද? එයා හිමීට යන්න හැදුවා. නමුත් යේසුස් වහන්සේ කියනවා කවුරු හරි මගේ සලුවේ දාවල්ලට අත තිබ්බා. ඉතින් පේදුරුල පොලියෝ කියන්නේ නැති අය යේසුස් වහන්සේ මේ තරම් සෙනග ගොඩක් ඉන්නවා කවුරු හරි හැපෙන්න ඇති. නෑ. කවුරු නමුත් මොකද මගේ අනුභවය එතකොට තමයි මේ කාන්තාව ඇවිල්ලා ඒ විස්තරේ කිව්වේ. නැත්නම් අපිට ඒ විස්තරය ඇත්තෙත් නෑ. නමුත් මෙතන හරි වැදගත් දෙයක් තියෙනවා. අපි උන්වහන්සේගෙන් ආශිර්වාදයක් ලැබුවොත් අපි ඒකට සාක්ෂියක් දරන්නටම ඕනේ. ඇදහිල්ලෙන් ලබාගත් දේ තුල තව කෙනෙක්ව ඇදහිල්ලට ගේන්න අපිට අවස්ථාවක් ඒක. ඊළඟ 2 ඈ පිට අත තැබුසේ කවුරු පිටද අත තැබුවේ? අනේ කුදු නෝන කෙනෙක් නේ. අවුරුදු ගාණක් එයා උඩ බලලා නැහැ. කුදුයි දෙකට නැවිලා. නේ? සබත් දවසේ ධර්මශාලාවට එනවා. යේසුස් වහන්සේ ඉන්නවා. හරිද? ඉතින් දැන් බලනවා පරිසිවරු විනයදරයෝ මොනවා කරයිද යේසුස් වහන්සේ? යේසුස් වහන්සේගේ ඇඟට අත තිබ්බා. ඒ කෙලින් වුණා. කෙලින් වුණා. යේසුස් වහන්සේ කියනවා සබත් දවසේ අපි මොකද්ද කරන්න ඕනේ? එතෙන්දි තමයි යේසුස් වහන්සේ හරි ලස්සන පොඩි උපමාවක් කිව්වේ. හරි? සබත් දවසේදී ඕගලන්ට අයිති සතේ ගැට ගහලා තිබුණා. ඌව ලිහලා වතුර ටිකක් බොන්න ගෙනියන්නේ නැද්ද? මේ නපුරා විසින් බැඳලා තිබුණු මේ කාන්තාව. ඇදහිල්ලෙන් ඇවිල්ලා ධර්මශාලාවට. එයා දැනගත්තා එයාට සුවය ලබන්න පුළුවන් කියලා. නේ? ඒ සංසාර නමකුත් දුන්නානේ. ආබ්‍රහම්ගේ දියණිය. කියන්නේ ඇදහිල්ලේ පියාගේ දුව.
නමකුත් දුරු. එයාගේ ඇදහිල්ල නිසා. ඊළඟ ගොනෙකු හෝ කොටලුවෙකු සබත් දින ලිඳට වැටුනොත් රෝගී මිනිසෙක් නේ දිය උදර රෝගියා. දිය උදර රෝගියා කියන්නේ බඩේ වතුර. නේ ඒ මනුස්සයා ඉඳ ගන්නත් බෑ, හිට ගන්නත් බෑ, විදින්නත් බෑ, නිදා ගන්නත් බෑ, හැරෙන්නවත් බෑ. නමුත් යේසුස් වහන්සේ කැමරට ගිහිල්ලා පරිසේකුගේ ගෙදර යේසුස් වහන්සේ වටේම බලනවා මොනවා කියයිද දැන් කියලා. හරිද? යේසුස් වහන්සේ කියනවා ඔයගොල්ලන්ගේ කොටලුවෙකු හෝ ගොනෙකු සබත් දින ලිඳට වැටුණොත් ඌව ගන්න නැද්ද? බලන්නකෝ උපමාවේ ලස්සන. ඌව ලිඳෙන් ගොඩ ගන්නේ නැද්ද? මේ බඩේ වතුර තිබුණු එක්කෙනාව ඒ රෝගයෙන් නිදහස් කරන එක වැරදිද? ඌට සැනසීමක් දෙන එක. ඒ ලස්සනට යේසුස් වහන්සේ ඒවා උපමාවලින් තේරුම් කරා නේද? ඔය යුදෙව්වරුන්ට වැරදි හොයන්නම බලන් හිටපු ආයත. ඊළඟට මිත්‍රය ඔබගේ පව් ඔබට කමා කරන ලදී. මිත්‍රය ඔබගේ පව් ඔබට කමා කරන ලදී. මතකද එක මිනිහෙක් ඔත්පලයි නැගිටින්න බෑ, අංශභාගය සුවයක් නෑ. දැන් යුදෙව්වරු හැම වෙලේම මේ මනුස්සයා දිහා බලන්නේ මෙයා කරපු පව් වලට තමයි මේ දුක් විඳින්නේ. අනේ හොඳ යාළුවෝ 4 දෙනෙක් හිටියනේ මේ මිනිහයාට. ඇත්තටම ආදරේ ඇති. යේසුස් වහන්සේ ඇවිල්ලා ඉන්නවා කියලා දැනගත්තා එක ගෙදරකට. මේ 4 දෙනා උස්සගෙන ගියානේ. කොච්චර බර ඇද්ද? ඒ කියන්නේ අංශ භාග කිව්වම හරි බරයි. ඇයි ඒගොල්ලන්ට ව්‍යායාමයක් නැහැනේ. මෙට්ට පිටින් උස්සන් ගියානේ. ඒක ගලවන්න පුළුවන්. ඉතින් මේගොල්ලෝ නැග්ගා බහලට. නැගලා හැම වෙලේම ඉනිමගක් තියනවා අයිනේ. නගින්න පුළුවන්. නැගලා හරියට යේසුස් වහන්සේ ඉන්න තැන. ඒ වහලේ විවුර්ත කළා හරියට එතනට දැම්මා. හිතන්නකෝ ඒ 4 දෙනා කොච්චර වෙහෙසුණාද කියලා. පොඩි ඇදහිල්ලද මේ 4 දෙනාගේ. නේ? එතනින් එහාට ඒගොල්ලෝ ගැන මුකුත් කියවෙන්නේවත් නැහැ. කිසිම දෙයක් කියවෙන්නේ නැහැ. යේසුස් වහන්සේ මොකද? මේ අංශභාග රෝගියාට ගිහිල්ලා මෙන්න කියපුවත් මිත්‍රය ඔබගේ පව් ඔබට කමා කරන ලදී. ඇයිද යුදෙව් කියන්නේ පාපේනේ මේ මිනිස්සයා විඳවන්නේ කියලා. ඔතන ඉන්නවා පරිසපදු විනයදරයෝ. ඕ බෙලි දික් කරගෙන ඉන්නවා බලන්න මොනවද යේසුස් වහන්සේ කරන්නේ කියලා. එක පාට මේගොල්ලෝ අතරේ කතාව. මෙයා කොහොමද පව් කමා කරන්නේ? පව් කමා කරන්න පුළුවන් දෙවියන් වහන්සේට විතරයි. යේසුස් වහන්සේ එක පාට දැනගත්තා මේගොල්ලන්ගේ හිතවල යන්නේ මොනවද කියලා. යේසුස් වහන්සේ කියනවා වඩාලියසේ මොකද්ද? ඇඳ අරගෙන යන්න කියලා. සුව කරන්නද? නැත්තම් පාපයට කමා කරන්නද? ඊළඟට මේගොල්ලන්ට තේරුනේ නෑනේ මේ කියපු දේ මොකද්ද කියලා. මේ පව් කමා කිරීමේ බලය මනුෂ්‍ය පුත්‍රයාට පවරලා දීලා තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ කිව්වේ දෙවියන් වහන්සේට විතරයි පුළුවන් කියලා. යේසුස් වහන්සේ නොකිය කිව්වේ උන්වහන්සේ කවුද කියලා. ඒක තේරුනේ නැහැ. ඊට පස්සේ තමයි මේ මනුස්සයාට කිව්වේ නැගිටලා යන්න. මම නැගිටලා ගියා. ඒ මනුස්සයා වචනයක්වත් කතා කරේ නැහැ මෙට්ටත් අරගෙන ගියා. සුවේ ලබලා. නේ? එතන පාඩම ඉගන්නුවේ පරිසිවරුන්ටයි විනයදන. මිනිස්සු පුදුමයටපත් වුණා මේ ආශ්චර්යය ගැන. ඊළඟට දැරිය නැගිටින්න. ඒ කොහෙද? දැරිය නැගිටින්න. දුවෙක් බසව කළේ යායිරස්ගේ දුව. නේද? එකම දරුවා. දැන් මේ මහලේරු කාන්තාවගේ සිද්ධියත් එක්කලා පරක් වුණා. යන්න. ඇයි? ඒ ස්ත්‍රියව ගෙනල්ලා යාට සිද්ධ වෙච්ච දේ කියලා කොහොම ඉවර වෙනකොට පරක්. ඔන්න යායිරස්ගේ ගෙදරින් එනවා කණ්ඩායම. අනේ ගුරු දේවයන්න් කරදර කරන්න එපා. දැරිය මල.
නිකන් හිතන්නේ අයිරස්ට මොනවා හිතෙන්ද ඇද්ද කියලා නේ? අයිරස් හිතෙන්ද තිය අපරාධෙනේ මේ පරක්කුනේ මෙතන. නමුත් ඒ ශාන්සේ කියන ඇදහිල්ලෙන්ම ඉන්න ජීවත්. ඇදහිල්ල බලන්න කොච්චර ලස්සන වචනයක්ද කියලා. ලොකුදාලට තව ටිකක් ලොකු වෙනකොට තමයි ඔකේ ගැඹුර තේරුම් ගන්න පුළුවන්. ඇදහිල්ල කියන්නේ මොකක්ද? හදවත ඇතුලෙන් මේක එන්න ඕනේ. වෙන කොහෙන්වත් අපිට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. නේ? මෙන්න ඒ ශාන්සෙන් ගියා. ගියාමානේ අර දරුවව දැන් නාවල ඇඳ උඩ තියලා බෙර ගහනවා දැනුම් දෙනවා මේ ළමයි මැරිලායි කියලා. ඔක්කොම වට වෙලා අඬනවා. ඒ ශාන්සේ ළඟට ගිහිල්ලා කියනවා ඈනේ දන්නේ අර මිනිස්සු hina වෙනවා ඒ ශාන්සේ. මේ මොනවද මේ කියන්නේ? එයා මැරිලා. ඒ ශාන්සේ ගිහින් ගැහුවා දැරිය නැගිටින්න. ඒක ලස්සන වචනයක් තියෙනවා මේ හීබ්‍රු බයිබලයේ. තලිතා කුමි හීබ්‍රු වචන. පාට දරුවා නැගිට්ටා. දෙමෝපියන්ට බාර දුන්නා. ඇට කන්න දෙන්න කියලා කිව්වා. ඊළඟට යෞවනය නැගිටින්න. මේ යෞවනය ලුකිසු බහරාචේ තියෙන අනිත් වැදගත්ම මලුන්ගෙන් නැගිටින්න. නාසරත් ඉඳලා නායින් වල කිට්ටු. යේසුස් වහන්සේ නායින් නුවරට ඇතුල් වෙනකොටම නායින් නුවරෙන් එළියට ගේනවා මෘතදේහය මරුනේ. අනේ ළඟින්ම යනවා අම්මා. වැන්දබුවා. කියන්නේ පුරුෂයා නැහැ. මේකම පුතත් නැහැ. අඬනවා. යේසුස් වහන්සේගේ ඇස් ගියේ අම්මා ගාවට. නේද? දයානුකම්පාව. බලන්න දරුවනේ යේසුස් වහන්සේගේ හිත මානුෂික හැඟීම් සංවේදී වෙච්ච හැටි නේද? අම්මා ගාවට ගිහිල්ලා කියනවා අනන්න එපා බලන්න කඳුළු පිස්ස නේද? ඊළඟට දෙනට ගිහින් අත තියලා කවදාකවත් මලමිනියකට අත තියන්නේ නැහැ කවුරුත්. ඒක අපිරිසිදුයි කියලා. අපවිත්‍රයි. අත තියන්නේ නැහැ. නීති කැඩුවා යේසුස් වහන්සේ. එදා තිබිච්ච. ඊට පස්සේ මේ යවුණ නැගිට්ටා. ආයින් නුවර සෙනග මවිත වෙලා මහා දිවසිවරයෙක් අප අතරට ඇවිල්ලා. දෙවියන් වහන්සේ අපිව ගලවන්නට ඇවිල්ලා. බලන්නකො නාසරති යේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කරා. අල්ලපු නුවර උන්වහන්සේ වාගේ කළා. ඊළඟට කට පියාගෙන මොහුගෙන් දුරු වෙලා. කට පියාගෙන මොහුගෙන් දුරු වෙලා. බලන්න කියන්නේ කට පියාගෙන මොහුගෙන් දුරු වෙව කපන්නේ මේ ධර්මශාලාවේ සබත් දවසක යේසුස් වහන්සේ උගන්වමින් සිටියදී අපේ ආත්මයක් වැහුණ කෙනෙක් ඒ කියන්නේ යක්ෂාවේශ වූ මිනිහෙක් ආවා යේසුස් වහන්සේ උගන්වන බෙල. ඒකට මෙයා කියනවා අපි කවුද කියලා දන්නවා ඔබ වහන්සේ. ඔබ වහන්සේ දෙවියන් වහන්සේගේ ශුද්ධවරයන් අශුද්ධාත්මේ වැහි හිටපු මනුෂ්‍යයා තුළ තිබිච්ච ආත්මය හඳුනා ගන්නවා යේසුස් වහන්සේ කවුද. දැන් ඕන පටලව ගන්න එපා. පේදුරු තමයි කිව්වේ ඔබ දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුවරයන්. ඒ කියන්නේ මෙසියස් බව. මෙතන යේසුස් වහන්සේ කවුද කියලා කියන්නේ ආජවේශ වූ මනුෂ්‍යයා තුළ වූ ඒ නපුරු ආත්මය. ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධවරයන්. යේසුස් වහන්සේ වචන තුනයි කිව්වේ. කට පියාගෙන යන්න මෙයාගේ. කට පියාගෙන යන්න. එතනින් එහාට ඕනේ නෑ තවම. නේද? මෙන්න මෙයාට හොඳටම හොඳ වුණා. අපුරු ආත්මේ දුවලා ගියා. ඊළඟ එක කැමැත්තෙමි පවිත්‍රවන් සුවකිරීමක්. ශාරීරික සුවකිරීම. එක ලාදුරු රෝගිය. ලුකස් බහරාංචේ ලාදුරු රෝගීන් සුවකිරීම දෙකක් තියෙනවා. එක දැනක 10 දෙනෙක් සුව කළා. මෙතන එක්කෙනයි.
නේ යේසුස් වහන්සේ යනකොට එවිලා කියනවා ඔබ වහන්සේ කැමතිසේක් නම් මාව සුව කරන්න පුළුවන්. ඔබ වහන්සේ කැමතිසේක් නම් බලන්න මේ මිනිසයා ඉල්ලුවේ යේසුස් වහන්සේගේ කැමැත්ත. ඒ ඉල්ලන්න ඔහු තුල තිබුණේ යේසුස් වහන්සේ තුල ඇදහිල්ල. යේසුස් වහන්සේ ළඟට ඇවිල්ලා මේ ලාදුරු රෝගියාගේ ඇඟට අත තියලා කැමැත්තෙමි පවිත්‍රවන්න. කොච්චර මනහරද නේද? කොච්චර මනහරද? මං කැමති වස්සුව වෙන්න. කොච්චර පුදුම දෙවි කෙනෙක්ද අපිට ඉන්නේ. ඊළඟට ඔබ ගෙදරට හැරී ගොස් දෙවියන් වහන්සේ ඔබට කළ සියල්ලම ප්‍රකාශ කර. ගෙදරට හැරිලා යන්න. ගෙදරට හැරිලා යන්න. දෙවියන් වහන්සේ ඔබට කළ මහත් දේ සියල්ලම ගිහිල්ලා කියනවා. දන්නවනේ මේ කවුද කියලා? සේන, ගෙරසේනේ. ගෙදර තියාගන්නත් බෑ. සොහොන් පිට්ටනියක දාලා කකුල් වල දන්වැල් දාලා බේරන්න බෑ. ඒ තරම් දරුණුයි. දෙවියන් වහන්සේ යේසුස්වහන්සේ යනවා. අනේ යේසුස් අපිට බද දෙන්නේ නැතුව යන්න. ඒ කියන්නේ ආත්මය පිට වෙනකොට හරි වේදනාත්මකයි. මොකද නපුරු ආත්මය යන්න කැමති නෑ කෙනෙකුගේ. පුළුවන් තරම් ඉන්න තමයි හදන්නේ. නේ? යේසුස් වහන්සේගෙන් අහනකොට ඔයාගේ නම මොකද්ද කියලා සේනා නමවත් කියන්න මතක නෑ. සේනා කියන්නේ මහා සේනාවක් යක් ඔයාට බැහැලා ඉඳලා තියෙන්නේ. නේ? ඉතින් දැන් මෙහෙම දෙයක් වුණානේ. ওই ටික වෙනකොට මේ මිනිස්සයා සුව වෙලා ඉවරයි. යේසුස් වහන්සේ ඕ සුව කරලත් ඉවරයි. යක්ෂයාට තරවටු කළත් ඉවරයි. ඒ පල්ලෙහා හෙලක්කම ඌර ගොඩක් ඉඳලා තියෙනවා. ඉතින් මේ පලා යන ආත්ම ගිහින් ඒගොල්ලන්ට තමයි වැහුනේ. ඌරු ටික ඔක්කොම. ඌරු ගොවෝ ටික ඇවිල්ලා බලනකොට මේ සිද්ධිය කොහොමද උනේ කියලා මෙන්න යේසුස් වහන්සේ ගාව සේන වාඩි වෙලා ඉන්නවා. හොඳ ෂෝක් එකට ඇඳුම් ඇඳගෙන. ඌරු ගොවෝ ගිහිල්ලා නගරේ ඔක්කොටම කිව්වා මෙන්න මෙහෙම දෙයක් වෙලා. නගරය අය කලබල වුණා. කලබල වෙලා ඇවිල්ලා යේසුස් වහන්සේට යන්න කිව්වා. අපේ දේශනේ යන්න. යේසුස් වහන්සේ රැඳුනේ නැහැ. යේසුස් වහන්සේ යනකොට අනේ මේ සුව වූ සේන කියනවා යේසුස් වහන්සේ මාත් එන්නද කොච්චර බගෑපත් වෙල්ලන්නද මාත්වත් එක්කලා එන්නද යේසුස් වහන්සේ කියනවා ඔයා ගෙදරට හැරී ගිහිල්ලා දෙවියන් වහන්සේ ඔබට කර සියල්ලම ප්‍රකාශ කරනවා. පිටත් කරලා ඇරියා සාක්ෂිකාරයෙක් හැටියට. බලන්නකෝ යේසුස් වහන්සේ මිහි පිට කරපු මහ පුදුම දේව නේද? නපුරු ආත්ම වලට ඉන්න බෑ. යේසුස් වහන්සේ ඉදිරි පිට. නේ? ඒක තමයි දේව රාජ්‍ය ප්‍රබලතම ලකුණ. නපුරට ඉඩ නැහැ. ඔබේ අත දිග හරින්න. කවුද මේක කිව්වේ කාටද? කියන්න බලන්න. පුළුවන් නම් කියන්න. ඉතින් කිව්වට මට ඇහෙන්නේ නැහනේ ඔහේ ඉඳලා නේද? වියලි අත නේද? දකුණු අත. වියලිලා කියන්නේ වේලිලා. ඒක ක්‍රියාකාරී නෑ. නේ? මම එක කමෙන්ටරි එකක කියුවා එයා ගල් කඩන කෙනෙක්ලු. ඉතින් දැන් එයාට නිවාඩුව තියෙන්නේ සබත් දවසේ විතරයි එන්න. එදාම යේසුස් වහන්සේතරින් තමයි ඇහුවේ යහපත අයහපත. නේ? ජීවිතයකට යහපත් දෙයක් කරන්නද අයහපතක් කරන්නද සබත් දවස් තියෙන්නේ. සබත් දවසේ නියම අර්ථය තමයි යේසුස් වහන්සේ දුන්නේ. යහපත කරන්න, සුව කරන්න, සහනය දෙන්න. සබත තියෙන්නේ ඒකටයි. ඒ තුලින් තමයි දෙවියන් වහන්සේට ගෞරව කරන්න පුළුවන්. නේ? ඒ මනුස්සයාට එන්න කියලා අත දිගාරින්න කිව්වා අත දිගාරියා. සුව කරලා ඇරියා. එතකොට ඒ කොටස ඉවරයි. 10 වෙනි එක. මා ආවේ පවිතුන් මිස දමිතුන් මනස්ථාපනයට කැඳවීමට නොවේ. මා ආවේ පවිතුන් මිස
දමිටුන් මනස්ථාපනයට කැඳවීමට නොවේ. කොහේද කිව්වේ? මේක කිව්වේ ලෙවේ නැත්තම් මතෙව්ගේ නිවසේදී නේද? මතෙව් සුංගමයි කරන්නේ. ඒකට එයාවත් අංගවඩු ගහලා ඉවරයි පෞකාරයෙක් කියලා. එයා සුංගම් පොලේ ඉන්නකොට යේසාංශ එතනට ගියා. එන් කියනවා මානු වෙන්න. මතෙව් එයාගේ ඔෆිස් එකේ දොරවලුත් වැහැව්වා. අර බදු පොට්ටනි තියෙන්න ඇති ඒකත් අතෑරියා. යේසාංශ පස්සෙන් ඊළඟට උන්වහන්සේට සංග්‍රහයක් ලෑස්ති කළා ගෙදරදී. ඒ වෙලාවේදී ලොකු දෝෂාරෝපණයක්. පරිසවරුයි විනයදරයෝයි තමයි හැමතිස්සෙම. පෞකාරයන් ගෙදරට ගිහලා කනවා බොනවා කියලා ලොකු චෝදනාවක් යේසාංශට ඇහුණා. යේසාංශ හොඳ ලස්සනට උත්තර දුන්නානේ. බලන්නකෝ ඒ උත්තරේ ලස්සන. මං අපේ පවිතුන් කාමරයක් හොයලා දෙන්නේ. දමිටුන් මනස්ථාපනයට කැඳවීමට නොවේ. දමිටු කියන්නේ පරිසවරු ඒගොල්ලෝ ගැන හිතුවේ ඒගොල්ලෝ ධර්මිෂ්ඨයි කියලානේ. අන්න ඒක තමයි ඒගොල්ලන්ට ඇත්තටම යේසුස්වහන්සේ ඇඟිල්ල දික් කරේ. මං ආවේ මේ මතෙව් වගේ අය. හරි මතෙව් වගේ අය වෙනුවෙන් මම ආවේ. මනස්ථාපනයට කැඳවීමට. ඊළඟ එක අපි දන්නවා මෙයාව හොඳට. මනුෂ්‍ය පුත්‍රයාණෝ නැති වූ දේ සොයන්නටද ගලවා ගන්නටද වැඩම කළසේ. දන්නවනේ සාකෙවුස් ධනමත් මිටි අයකැමිය එම තමයි කියන්නේ ලුගේ සුභාරංචි නේද? හරිම ලස්සනයි නේද කතන්දරේ සිද්ධිය. සාකෙවුස්ගේ නමේ අර්ථය තමයි පවිත්‍ර. එරුණාද? හැබැයි අව පෞකාරී කරේ යගේ රැකියාව නේ? ඒ ධනවතෙක්. ඉතින් යාගේ හිතේ හරිම අනර්ග ආසාවක් තිබුණා. යේසුස්වහන්සේව දැක බලා ගන්න. යේසුස්වහන්සේව දැක බලා ගන්න. නේ? දැන් ඉතින් කොටානේ. යේසුස්වහන්සේ එනතර ඉස්සරහට ගෙන් හිට ගන්නත් බෑ තල්ලු කළා එළවයි. පන්නයි. හොඳ කල්පනාවක්. එනවා ටික ගහ. නැග්ගා. නැග්ගලා හැංගිලා වගේ හිටියා යේසුස්වහන්සේව බලා ගන්න එච්චරයි ඕනේ උනේ. යේසුස්වහන්සේ මහා ජනකායක් එක්කලා යනවා. කෙලින් පුතල දුවලට පුළුවන් නම් ඕක මවා ගන්න බලන්න. සාකෙවුස් ගහ උඩ නේ ඔල අස්සේ බීගෙන බලන් ඉන්නවා යේසුස්වහන්සේව දැක ගන්න විතරයි. මේ සෙනග එනවා පිටිපස්සෙන් වැළෙන කැඩි. යේසුස්වහන්සේ හරියට ඇවිල්ලා ගසපාමුල. හරිද? උඩ බැලුවා. කවුද දැක්කේ? සාකෙවුස්ට ඕනේ උනේ දුරින් ඉඳලා ගහ උඩ ඉඳලා බලා ගන්න. යේසුස්වහන්සේ කියන සාකෙවුස් එන්න. පිළි හිතා ගන්න අමාරු කොහොම බැස්සද කියලා නේ ওই දඩි පිටියේ නේ මූණට මූණ බලන්න දරුවනේ අපි හිතනවටත් වැඩි අපිට දෙනවා නේද අපි හිතන ආශාවල් වලටත් වැඩි දේ දෙන්න පුළුවන් දෙවි කෙනෙක් අපිට ඉන්නේ. නමුත් එකම දේ අපේ හදවත යහපත් වෙන්න ඕනේ. එහෙම නැතුව බෑ. ඊළඟට දැන් සාකියුසුත් කැමක් ලෑස්ති කරන්නේ දුවලා ගිහින් කියන්නේ ඇති. අම්මට හරි නෝනාට හරි යේසුස්වහන්සේ එනවයි කිව්ව අපේ ගෙදර නවතන් ගන්න බලන්නකෝ. උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉන්න ඇති සමහර විට. ඔන්න පටන් ගත්තාර කුටු. ඔව්කාරයන් එකලා කනවා පුළුවන්. ඔන්න යේසුස්වහන්සේ කිව්වා මනුෂ්‍ය පුත්‍රයාණෝ නැති වූ දේ සොයන්නටද ගලවා ගන්නටද වැඩම කළසේ. නැති වෙච්ච අයව හොයන්න. විනාශ වෙන අයව ගලවා ගන්න. බලන්න ඔය ප්‍රකාශන දෙකේම තියෙන්නේ යේසුස් වහන්සේගේ මෙසියානු මෙහෙවර. පෞකාරයන් වෙන්නේ. හරිද? ධර්මිෂ්ඨයන්ට ඕනේ නෑනේ යේසුස් වහන්සේව. ඒගොල්ලෝ සියල්ල දත්තෝනේ නේ? බලන්න හොඳ ලස්සනට මේ දේවල් ඔලුවට ගන්න. හොඳේ මොකද මේ දෙක සම්බන්ධ කරලා ප්‍රශ්නයක් සමහර විට එන්න පුළුවන්. තේරුණාද? යේසුස් වහන්සේගේ සේවය ගෙන හැරපෑ අවස්ථා දෙකක්. නේ? පෞකාරයන් කියලා අංගවඩු ගහලා හිටපු අයගේ ගෙවල් වල. ඊළඟට උන් අපි යනවා 11.
කුමන අධිකාරී බලයකින් මේ දේවල් කරන්නේ? වට නොකිය යේසුස් වහන්සේ කියපු වචන. මේක සිද්ධ වුණේ යෙරුසලමේ දේව මාලිගාවට යේසුස් වහන්සේ රාජ තේජසින් ගියාට පස්සේ. යේසුස් වහන්සේ දැක්ක දේව මාලිගාවේ වෙච්ච දේ උන්වහන්සේට දරා ගන්න බෑ. උන්වහන්සේට කේන්ති ගියා. උන්වහන්සේට වේදනාවක් ආවා නේ. උන්වහන්සේ හොඳ වචන ටිකක් කිව්වා. මේක මගේ යාඥාවේ ගෘහය. මේක සොරුන්ගේ ගුහාව. බුදුම වෙලඳම් පොළ. වංචාව, හොරකම්. පූජාවට හොඳ බැටළු පැටියෙක් පෙන්නලා යටින් අරන් දෙනවා කකුලක් කැඩිච්ච කෙනෙක්. සල්ලි මාරු කරගන්න ඕනේ. මොකද දේව මාලිගාවට දෙන්න බෑ බද්ද සමකාසි වලින්. එතකොට මාරු කරගන්න ඒකට ගන්නවා ලොකු පොලියක්. සංසත එච්චර වේදනාවක් ඇති වෙනවා. යේසුස් වහන්සේ යෝහන්ගේ සුභාරංචි කියනවා බංකු පෙරළුවයි කියලා. කූඩවල කූඩ වීසි කරයි කියලා පරිවියම හිටපු කූඩ. යෝහන්ගේ සුභාරංචි නමුත් ලූක් එච්චර විස්තර අපිට දෙන්නේ නැහැ. නමුත් යූක් සඳහන් කරලා තියෙන වචන දෙකෙන් මේක මගේ යාඥාවේ ගෘහය සොරුන්ගේ ගුහාවක්. ඒකෙන් අපිට පැහැදිලි නේ. දැන් දේවමාලිගාවේ බලයේ තියෙන සදුසිවරු. හරි දනවා. හරි? ඒගොල්ලෝ ස්නාවක යහනු පිළිගත්තෙත් නැහැ. යේසුස් වහන්සේගේ වැරදි හේවමයි වැඩේ මොකද දන්නවද? සෙනග යේසුස් වහන්සේව අනුගමනය කරනවා. මේගොල්ලන්ගේ බලය අඩු වෙනවා දැන්. ඉතින් හරි වෛරයි යේසුස් වහන්සේත් එක්ක. එතකොට දැන් දේවමාලිගාවේ මේ යේසුස් වහන්සේ කරපු දේ ඒගොල්ලන්ට හරි දරන්න බැරි දෙයක්. ඒගොල්ලන්ගේ බලය තිබුණු තැන. අවසක් යේසුස් වහන්සේ ගාවට ඇවිල්ලා අහනවා කුමන අධිකාරී බලයෙන්ද ඔයා මේක කළේ? ඒ කිව්වේ දේවමාලිගාව ඇතුලේ කරපු දේ. ඒකට යේසුස් වහන්සේ කියනවා මමත් ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒකට උත්තර දෙන්නකෝ. නේ? යේසුස් වහන්සේ කියනවා ස්නාවක යෝහන් බෞතිස්ම කිරීමේ පණිය ලැබුණේ දෙවියන් වහන්සේගෙන්ද මනුෂ්‍යයන්? ප්‍රශ්නය අහගත්තා, මුල්ලකට ගියා. දැන් සාකච්ඡා කරනවා මොකද්ද දෙන උත්තරේ. දෙන්න තිබුණේ දෙකෙන් එකයිනේ උත්තරේ. දැන් අපි කිව්වොත් දෙවියන් වහන්සේගෙන් කියලා මෙයා කියයි. ඇයි එහෙනම් එයාව අදහගත්තේ නැත්තේ? අපි කිව්වොත් මනුෂ්‍යයන්ගෙන් කියලා. මිනිස්සු මෙයාම අනුගමනය කරනවා. අපිට ගල් ගහයි. ඇවිල්ලා කිව්වා අපි නොදන්නේ. යේසුස් වහන්සේ කියනවා මමත් කියන්නේ නැහැ. මම නොදැනෙම කිව්වේ නැහැ. මම කියන්නේ නැහැ. තේරුණාද? කුමන අධිකාරී බලයකින් මේ දේවල් කරන්දයි ඔබට නොකියමි. හරිද? ඊළඟට කාසියක් මෙහි ගෙනෙන්න. ඔන්න දැන් දේවමාලිගාවේ අධිකාරී බලය ගැන ඇහුව ප්‍රශ්නට ලැබුණු උත්තරේ වැඩක් උනේ නැහැ. ඒ සංස්කෘතික කටින් අල්ල ගන්න වචනයක් නැහැ. දැන් බැලුවා බලමු මෙදාසරේ මේව අල්ල ගන්න පුළුවන්ද කියලා. බදු ප්‍රශ්නයක් එනවා. දැන් සීසර්ට රෝම අධිරාජ්‍යයට බදු ගෙවන්න ඕන. එතකොට යුදෙවරු මේකට කැමති නැහැ. විරෝධ වෙච්ච හුඟක් අය හිටියා. සෙලත්වරු එහෙම විරෝධ වුණා හරියට මෙහෙම සල්ලි ගෙවනවා. එතකොට ඔත්තුකාරයන් වගේ කට්ටියක්ව ලෑස්ති කරලා ඇව්වා යේසුස් වහන්සේට. කවුද නායක පූජකයෝ? සදුසිවරු. ප්‍රභූවරයන් තමයි මේව අරගෙන එන්නේ. යේසුස් වහන්සේට හොඳට නිකන් බොහොම කරුණාව පෙන්නලා අපිට කියන්නකෝ සීසර්ට බදු ගෙවීම යුතුයද නැද්ද? එතනත් යේසුස් වහන්සේට ඒක උත්තරේ දෙන්න තිබුණා. යේසුස් වහන්සේ කියනවා කාසියක් මේ ගේන්න. අන දිනාර් කාසියක් ගෙනා. යේසුස් වහන්සේ කොච්චර ප්‍රඥාවන්තද නේද? යේසුස් වහන්සේ බලලා මේක පෙන්නනවා. මේකේ තියෙන මුද්‍රාව කාගේද? සීසර්ගේ. එහෙනම් සීසර්ට දිය යුතු දේ සීසර්ට දෙන්න. ඊට වැඩිය ගැඹුරුයි අනිත් එක දෙවියන් වහන්සේට දිය යුතු දේ උන්වහන්සේට දෙන්න. හරි? එතනින් හැදුවේ යේසුස් වහන්සේ රාජද්‍රෝහියෙක් කරන්න යේසුස් වහන්සේ පා කිව්වා නේද? ඔව්.
ගන්න කොච්චර සූක්ෂම විදිහටද ඒගොල්ලෝ යේසුස් වහන්සේගේ කට වචනයකින් අල්ලගන්න හැදුවේ. දැන් දුවලා පුතාලා පොඩ්ඩක් බලන්නකො මේ යේසුස් වහන්සේ කියපු දේ දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේට දේ. මොකද දෙවියන් වහන්සේගේ දේ. දෙවියන් වහන්සේගේ දේ කියන්නේ මේ අපිව මැව්වේ උන්වහන්සේගේ ස්වරූපයෙන්. ඒ කියන්නේ දෙවියන් වහන්සේ වගේ නෙමෙයි. දෙවියන් වහන්සේගේ සියලුම ගුණාංග යහපත් ගුණාංග අපි ජීවිතයට ඇතුල් කළායි අපිව නිර්මාණය කළා තියෙන්නේ. ඉතින් අපි දෙවියන් වහන්සේට හරි සම්බන්ධයි. ඇයි? උන්වහන්සේගේ ගුණාංග තමයි අපේ චරිත ලක්ෂණ. අපි ක්‍රියාකාරී කරන්න ඕනේ චරිත ලක්ෂණ. තේරුණාද? දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේට දෙන්න කියලා කිව්වේ අපේ ජීවිතේ තමයි උතුම්ම දේ. උන්වහන්සේට අපේ ජීවිතෙන් දිය යුතු ගෞරවය නමස්කාරය අපි දෙන්නටම අවශ්‍යයි. තේරුණාද? ඔන්න ඊළඟට එනවා තව ප්‍රශ්නයක් අරගෙන. කවුද මේ? ආය සදුසිවරු. ඒගොල්ලන්ට තමයි ඉන්න බැරුව හිටියේ ඉවසගෙන යේසුස් වහන්සේ. අරගෙන ආව හරි ෂෝක් ප්‍රශ්නයක්. සදුසිවරු. හරි ෂෝක් සිද්ධියක් කිව්වනේ. එනහත් යනවා අපිට නම් දැන්. ඔන්න කාන්තාවක් විවාහ වුණා. දරුවන් නැතුව පුරුෂයා මලා. දැන් විවස්සාවේ හැටියට දරුවන් නැතුව පුරුෂයා මැරුණම පුරුෂයාගේ පවුලෙන් සහෝදරයෙක්ව විවාහ වෙන්න ඕන. ඉතින් විවාහ වුණා. ඒ පුරුෂයාත් මැරුණ දරුවෝ නැතුව. ඔහොම 1 2 3 4 5 6 7ක්. 7 දෙනෙක්ම මැරුණා. ඒත් කාන්තාවත් මැරුණා. දැන් ප්‍රශ්නේ මේකයි. පුනරුජ්ජීවනයේදී මේ කාන්තාව මේ නෝනා කාගේ භාර්යාවද වෙන්නේ? අපිට නම් හිනහ යනවා නේද? නේ? කොහෙද මෙහෙම දේවල් සිද්ධ වෙන්නේ? දන්නේ නැහැ කැලේ ඕනාද කියලාවත්. දැන් මේක ඇවිල්ලා සදුසිවරුන්ට තිබුණු ලොකුම ප්‍රශ්නයක්. මොකද දන්නවද? ඒගොල්ලෝ පුනරුජ්ජීවනය ගැන විශ්වාස කරන්නේ නැහැ. දේවදූතයෝ ගැන විශ්වාස කරන්නේ නැහැ. ආත්මයක් ගැන විශ්වාස කරන්නේ නැහැ. සදාතන ජීවනය ගැන විශ්වාස කරන්නේ නැහැ. යේසුස් වහන්සේ දුන්න උත්තරේ කියලා වැඩක් නැහැ. කියලා වැඩක් නැහැ උත්තරේ. නේ? යේසුස් වහන්සේ කියනවා පුනරුජ්ජීවනයට වරම් ලද්දෝ. කියන්නේ සදාතන ජීවනයට වරම් ලද්දෝ. තේරුණාද? ඒගොල්ලෝ මොකද වෙන්නේ? මොකද වෙන්නේ ඒගොල්ලන්ට? දේවදූතයන්ට සම. දේවදූතයෝ නෙමේ දේවදූතයන්ට සම. මොකද සදාතන ජීවනය ආත්මික පුනරුජ්ජීවනය. නේ? අපි දෙවියන් වහන්සේ ගාවට යන මොහොත. කියන්නේ අපේ ජීවිත කාලය තුල මේ පිට ජීවිතය තුල අපි ලස්සනට ජීවත් වුණා නම් නේ මිහිපිට මරණින් මතු දෙවියන් වහන්සේගේ ප්‍රශංසාවට අපි ලක් වෙනවා. නේද? ඊළඟට කියනවා පුනරුජ්ජීවනය. හෙට ගියාම මේ ආවාහ විවාහ වෙන්නේ නැහැ. ආවාහ විවාහ එහෙ නැහැ. තේරුණාද? ඒ අය දේව දරුවන් බවට, ඒ කියන්නේ දේව පුත්‍රයෝ, දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ හැටියට, දෙවියන් වහන්සේගේ දූවරු හැටියට පිළිගනු ලබන. තේරුණාද? තවත් එහාට යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ ජීවතුන්ගේ මිස මලවුන්ගේ දෙවියන් වහන්සේ නෙමෙයි. මෝසස් තමයි ඒක කිව්වේ. හරි, උන්වහන්සේ මලහායගේ දෙවි කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ ජීවමානයි. පුදුම සත්‍යතාවයක් එතන දුන්නේ. ඉතින් යන්න ගියා. උත්තරයක් ලැබුණේ නැහනේ. 3 වතාවක් කට වචනේ නල්ල ගන්න හැදුවා, බැරි වුණා. 14 නේ. මෙන්න ඔවුන් නිහඬ වුවොත් ගල් මුර ගසනු ඇත. ඔවුන් නිහඬ වුවොත් ගල් මුර ගසනු ඇත. හොඳට මේක ඔළුවට ගන්න. දැන් යේසුස් වහන්සේ රාජ තේජසින් ගමන් ගන්න ඉස්සෙල්ලා ගෝලියෝ දෙන්නෙක් යවලා කොටුළු රාම්බෙක් වගේ එන්න කියලා අයිතිකාරයෝ ඇහුවොතින් ඇයි මේ සතාව ගෙනියන්නේ? යේසුස් වහන්සේට උගෙන් වැඩක් තියෙනවා කිව්වා. කිසි දෙයක් ඒගොල්ලෝ කිව්වේ නැහැ. කොටලුවා ගෙනාවා. ඒගොල්ලෝ යුතුරු සලු ගලවලා
පොළවේ දාලා ඒ කියන්නේ මග දාලා තල්ලතු අරගෙන කෑ ගහගෙන යනකොට පුදුම සේනාවක් අර සිවුරු ඇවිල්ලා යේසුස්වහන්සේට කියනවා ඔබගේ ගෝලයන්ට කියන්නේ නිහඬ වෙන්න කියලා. නිහඬ වෙන්න කියන්නේ. ඇයි? කෑ ගහනවා. සමිඳුන්ගේ නමින් එන තැනැත්තේ. සමිඳුන්ගේ නමින් එන තැනැත්තේ. අති උසස් තැන්හි වැඩ වසන දෙවියන් වහන්සේට මහිමය. මේවයි කියන්නේ. නේ? රජ කෙනෙක් හැටියට සෙනඟ පිළි අරගෙන ගෙනිච්ච. පරිසිවරුන්ට මේක ඉවස ගන්න බැරුව කියනවා යේසුස්වහන්සේ මේගොල්ලන්ට කෑ ගහන්න එපයි කියන්නේ. යේසුස්වහන්සේ දුන්න උත්තරේ ඔවුන් නිහඬ වුණොත් ගල් මොර ගසනු ඇත. මේ යෙරුසලමේ දේවමාලිගාවට යන පාරේ එහා පැත්තේ තියෙන්නේ දිවසිවරුන්ගේ සොහොන් ගෙවල්. දැන් මේ සිද්ධිය යාලා ගෙදර ගිහිල්ලා බලන්න සෙකරියා යානාගත වාක්‍යයේ තියෙන පොතේ 9:9. හරිද? ඒකේ මේ සිද්ධිය කියනවා කොටුළුවගේ පිටේ එන එක. ඉතින් යේසුස්වහන්සේ කිව්වේ මේගොල්ලෝ නිහඬ වුණොත් මේගොල්ලෝ කෑ ගැහුවේ නැත්තම් අන්න සොහොන්කොත් දිවසිවරුන්ගේ සොහොන්කොත් ඒගොල්ලෝ කෑ ගහයි. පැහැදිලිද ඒක? නැත්තම් ගල් වලට කෑ ගහන්න බෑනේ. දිවසිවර හඬයි. දිවසිවර පණිවිඩයයි මේගොල්ලෝ මෙතන දැන් ක්‍රියාවට නංවනවා. පැහැදිලි නේද ඒක දැන්? ඊළඟට අපි යමු. මෙන්න මේක විවෘත ප්‍රශ්න. හොඳද? අප නමදින දේව ගෘහයෙහි හරිද? ගෞරවාන්විත භාවය ආරක්ෂා කිරීමට බැතිමතුන් ලෙස දායක විය යුතු ආකාරය ඔබගේ අදහස්. විවෘතයි. අපි ඔක්කොම දන්නවනේ මේ මොකක් ගැනද අහන්නේ කියලා. දේවමාලිගාව ගැන. දේවමාලිගාව කියන්නේ දෙවියන් වහන්සේගේ වැඩ සිටීම සංකේතවත් කරන තැන. එතකොට ගෞරවාන්විතව යේසුස්වහන්සේම හොඳ ලස්සනට කිව්වා නේද? යාඥාවේ ගෘහය. එතකොට ඒක යාඥාවේ ගෘහයක් හැටියට අපි හොඳට කල්පනාකාරී වෙන්න ඕනේ මේකෙදි. නේ? අපි කොහොමද පල්ලියට සලකන්නේ? ගෞරවෙන්ද? ඔහේ යන්නම් වාලේ අපි යනවාද? චාරිත්‍රාක් හැටියට යනවාද? අපි යන්නේ මොකටද? කාව හම්බ වෙන්නද? කාව මුණ ගැසෙන්නද? නේ? මොකක්ද අපි බලාපොරොත්තු වෙන්නේ? අන්න ඒ ටික ලස්සන්ට පෙළගස්සලා ලියන්න. එතකොට දේවමාලිගාවට යා යුතු විදිහ මතක තියාගන්න. අපි ඉස්කෝලේට යනකොට පිළිවෙලක් තියෙනවා. හරි? පාටියකට යනකොට පිළිවෙලක් තියෙනවා. මගුල් ගෙදර ගෙන යනකොට පිළිවෙලක් තියෙනවා. අපි බඩු මුට්ටු ගේන්න යනකොට වෙළඳ පොළට පිළිවෙලක් තියෙනවා. දෙවියන් වහන්සේගේ ගෙදරට යනකොට කල්පනා කරන්න. කල්පනා කරන්න කොහොමද අපි ආයේ ගිහලා හැසිරෙන්න ඕනේ කොහොමද? බයිබලෙට යනකොට දුවලා පුතාලට පුළුවන් නම් බයිබලයක් අතේ අරන් යන්න. එතකොට හුඟක් වෙලාවට දේශනාව යනකොට යම් දේවල් වලට අපිට ඉරි ගහන්න පුළුවන් වැදගත් දේවල් වලට. තමාගේ බයිබලේ. පල්ලිය බයිබලේ නෙමෙයි. හුඟක් අයගෙන් පල්ලියේ තියෙන බයිබලේ අරගන්නවා. ආපහු ඒක තියලා යනවා. මේක අරන් එන්නකෝ අතේ. නේ? ගීතිකා පොතක් නම් අරගෙන ගීතිකා කරාට කමක් නැහැ. නමුත් නිහඬතාවය දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන තැන සතියට වරයි අපි යන්නේ නේ පල්ලියට ගියාම යාඥා කරනකොට දන ගහන්න අත් දෙක එකට තියන්න ඇස් දෙක පියාගන්න උන්වහන්සේව දකින්න එතන තමයි උන්වහන්සේව මුණ ගැසෙන්න පුළුවන් තැන. අනිත් එක අපි යනකොට දෙවියන් වහන්සේ ගැන නොදන්න අය අපිට හුඟක් හම්බ වෙනවා. ඒගොල්ලෝ අපි දිහා බලනවා. අපි ආදර්ශයක් දෙක ගන්න. අපි කොහොමද ගේට්ටුවෙන් ඇතුල් වෙන්නේ? අපි කොහොමද ගිහින් වාඩි වෙන්නේ? මේ ඔක්කොම වැදගත්. මොකද උන්වහන්සේ සියල්ල පේනවා. අපේ හැම ක්‍රියාවම උන්වහන්සේට පේනවා. කොතන හිටියත් උන්වහන්සේ අපි ගැන දන්නවා. දැන් යන්න පුළුවන් නේ?
තමාගේ අදහස් ඉදිරිපත් කරන්න කරුණු පහක් විතර එක දැම්මම හොඳටම ඇති. 16 ක්‍රිස්තුස් වහන්සේ දිවිපිදීමට පෙර සංකේතාත්මකව අන්තිම රාත්‍රී භෝජනයේදී කළ කර්තව්‍ය සිහිපත් කරන ලෙස මුරුදු ඉල්ලීමක් කළසේක. උන්වහන්සේගේ නාමය දරන බැතිමුතුන් එය ඉටු කළ යුත්තේ කෙසේද කෙටියෙන් පැහැදිලි කරන්න. ආයත් එක විවෘතයි. නේ? පොඩ්ඩක් කල්පනා කරන්න එදා කොහොමද ඒක වෙන්න ඇත්තේ කියලා. ඕලියෝ ටික එක්කලා නේ යේසුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනය. ඒගොල්ලොත් එක්ක එකතුව සහෝදරත්වයෙන් සහභාගීකත්වයෙන් කරපු ක්‍රියාව. එතකොට මොකද්ද මේ සිහි කරන්න කිව්වේ අපිට? අපි ගිහිල්ලා කූපේ ගන්නවා අතට. මොකද්ද සිහි කරන්න කිව්වේ? නිකම් මේ දේවගතිතුමා දෙන පළියට ඒක අපේ දිවේ තියාගන්න එක නෙමෙයි. එතන දෙයක් තියෙනවා අපිට සිහිපත් කරන්න. මා වෙනුවෙන් දිවිපිදු ඒ ධර්මිෂ්ඨ ජීවිතය ගැන අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපි ස්තුති කරන්න ඕනේ. මොකද උන්වහන්සේ අපේ පාපේ උන්වහන්සේගේ කර පිටට ගත්තා. අරගෙන අපි වෙනුවෙන් සිද්ධිය වෙන්නේ ඉස්සෙල්ලා උන්වහන්සේ සංකේතාත්මක වේක කරලා තියලා ඉවරයි. මුරුදු ඉල්ලීම. එතකොට කොහොමද අපි ඒක කරන්න ඕනේ? පැහැපත්ව ස්තුතිවන්තකමෙන් සහෝදරත්වයෙන් සහභාගිකත්වයෙන් ඒකට අපි සහභාගී වෙන්න ඕනේ. නිශ්චලතාවය රකින්න ඕනේ. ඇහුම්කන් දෙන්න ඕනේ. ඒ වචන වලට අර්ථවත්ව අපිට එක්ක කියවෙන වචන වලට ඒවට කල්පනාකාරීව හොඳට සිහි බුද්ධියෙන් ඒවා ගැන හිතලා ඒකට සහභාගී වෙන්න ඕනේ. අනිත් එක ඔය කාලය තුල අඩක් ඉවරුණාම නැගිටලා යන එක හරිද? හරිද ඒක තීරණය කරන්න. මෙච්චර දෙයක් කරපු යේසුස් වහන්සේට ස්තුතිවන්ත වෙන්න නම් අපි රැඳිලා ඉන්න ඕනේ අන්තිම වෙනකම්. තරුණ ළමයි හැටියට මේ දේවල් හිතට ගන්න මේවා හරි වැදගත්. මේ පාඨමාලාවල් අපිට දීලා තියෙන්නේ මේවා නැවත නැවත අපේ හිත වලට කාමත් ගන්න. ඒ අනුව කලේ නැත්තම් අපිට බෑ යේසුස් වහන්සේව ප්‍රසන්න කරන්න. එතකොට ඒකත් හොඳ ලස්සනට ලියන්න පුළුවන්. හරි? උන්වහන්සේගේ වන්දියට උන්වහන්සේගේ ශරීරය අන්තිම ලේ බිඳුව මා උදෙසා. ඒ වෙලාවට පොඩ්ඩක් මවා ගන්න කුරුසිය මත ඉන්න අපේ යේසුස් වහන්සේ. ඇයි උන්වහන්සේ එතන? මං හින්දා. මට සදාතන ජීවනයට යන්න මාර්ගය උන්වහන්සේ විවෘත කළා. හරි? 17 ගෙත්සෙමන උයනේදී යේසුස් වහන්සේ ශ්‍රාවකයන්ගෙන් ඉල්ලා සිටියේ කුමක්ද? ගෙත්සෙමන උයනේ ඔලිව කන්ද තියෙන එතන නේද? අන්තිම සුළු මොහොතවල් දැන් සිද්ධ වෙන්නේ. දැන් අපිට හරියට වටිනවා මේ කාලේ. අපිට මේවා ඔක්කොම මතක් කර දෙනවා මේ ලෙන්ත කාලේ. දැන් අපිට ඉදිරියට එනවා තල්ලතු ඉරිදා, ඊළඟට එනවා මහා බ්‍රහස්පතින්දා, ඊළඟට මහා සිකුරාදා, ඊළඟට පාස්කුවට අපිව සූදානම් කරනවා. කොච්චර ලස්සනද නේද? අපි මමවත් කවදාවත් හිතුවේ නැහැ මෙහෙම වෙලාවක් අපිට හම්බ වෙයි කියලා ගත කරන්න මේ දරුවන් එක්කලා. නේ? එතකොට ඉල්ලා සිටියේ මොකක්ද? මේ ශ්‍රාවකයෝ ඉන්නවා එතන නේද? ඒ ශාන්සිත එක්ක අවුරුදු 3ක් හිටපු අය. හැමදේම ඒගොල්ලන්ගෙන් සැඟවිලා. ඒගොල්ලන්ට තේරුම් ගන්න බෑ මේක මොකද්ද වෙන්නේ යන්නේ කියලා. නේ? එතකොට යේසුස් වහන්සේ ඇවිල්ලා බලනවා. නේ? උන්වහන්සේ ගිහිල්ලා ලුගේ සුභාරංචේ කියන ගලක් විසි කරපු තරම දුරකට ගිහින් උන්වහන්සේ යාඥා කරලා ඇවිල්ලා බලනකොට මේගොල්ලෝ ඉන්නවා. නිදිබරව. පරීක්ෂාවට නොවැටෙන පිණිස යාඥා කරනවා. කෙනෙක් වේදනාවෙන් ඉන්නකොට අපිට යාඥාවෙන් ඒ අය විශ්ලන්න පුළුවන්. කෙනෙක් දුකක් විඳිනකොට වේදනාවක් තුලින් යනකොට ප්‍රශ්නයක් තුලින් යනකොට මෙන්න අපිට හොඳ අවවාදයක් තියෙනවා නේ. පරීක්ෂාවට නොඇති ඒක ගැන එක දේවල් කියන්නේ නැතුව ඒ වෙනුවෙන් යාඥා කරන්න. ඊට පස්සේ ආයතන
ඒ ගමන අහනවා ඔගොල්ලෝ නිදා ඉන්නේ මන්ද නැගිට යාඥා කරනවා. බලන්න යාඥාවේ බලය අන්තිම මොහොතේ පවා ගෝලයන්ට පැහැදිලි කළා. එද ගෝලයන්ගෙන් ඉල්ලුවේ පරීක්ෂාවට නොවැ යාඥා කරනවා. එතනින් අපිට ගන්න පුළුවන් ආකල්පය තමයි කෙනෙක් වේදනාවෙන් ඉන්නකොට රෝගයක් තුලින් වෙන්න පුළුවන් බලාපොරොත්තු සුන්වීමක් තුලින් වෙන්න පුළුවන් ඒ වෙලාවේදී ඒගොල්ලන්ව යාඥාවෙන් පමණයි දෙවියන් වහන්සේ වෙතට ඔසවන්න පුළුවන්. යේසුස් වහන්සේ පියාණන් වහන්සේගෙන් යදුවේ මොකක්ද? පියාණන් වහන්සේ කියන්නේ මොකද කිව්වේ? වහන්සේ කැමතිසේක් නම් මේ කුසලාන මගෙන් අහගන්න. මෙතන පේනවා මිනිස්සෙක් හැටියට කොච්චර වේදනාවක් උන්වහන්සේට දැනෙන්නේ නැද්ද? උන්වහන්සේ දන්නවා මොකද දැන් වෙන්න යන්නේ කියලා. නේ? මොන තරම් දැඩි දුකක් තියෙන්නේ නැද්ද? වහන්සේ කැමතිසේක් නම් මේ කුසලාන මගෙන් පහ කරන්න. එහෙත් මගේ කැමැත්ත නෙමේ ඔබේ කැමැත්ත. හොඳට හදවතට ගන්න මේ දේවල් අපි හුඟක් වෙලාවට ඉල්ලන්නේ අපිට කැමති දේවල්. නමුත් ඒ දේවල් අපිට සුදුසු නැති වෙන්න පුළුවන්. යේසුස් වහන්සේ වේදනාත්මක යදුපු යාඥාවත් එක්ක තවත් කොටසක් තියෙනවා. මගේ කැමැත්ත නෙවෙයි ඔබේ කැමැත්ත. 18 පිලාතුමා ඉදිරියේ කළ චෝදනා. කවුද මේ? යුදෙව් සංහතිය තමයි නේද? සැනෙඩරින් එකට ගෙනාවා, පිලාත් ඉදිරියට ගෙනාවා, පිලාත් හිදොබ්ගාවට ඇරියා, එරොද්දා පහු ගෙනාවා මොන තරම් වද දුන්නද නින්දා පහස් කරා. නේ? බලන්නකො මේ බොරු චෝදනා මොන තරම් බොරු චෝදනාද කළේ නේ? මොනවද කිව්වේ? බොරු චෝදනා ටික. කියන්න බලන්න. ජාතිය කැරලි ගැසීමට සෙනගව යේසුස් වහන්සේ පොළඹවනවා. ජාතිය කැරලි ගැසීමට කොච්චර භයානක චෝදනාවක්ද. ඒ කියන්නේ කැරලි කාලේ. දෙවෙනි එක අධිරාජ්‍යයට බඩු ගෙවන්න එපයි කියනවා. ඊට හපා අධිරාජ්‍යවාදය. අධිරාජ්‍යයට විරෝධය දක්වන කෙනෙක්. තුන්වෙනි එක තමා කවුරු කියලාද කියන්නේ? ක්‍රිස්තුස් නම් රජෙක්. චෝදනා තුනයි. බොරු චෝදනා. එකකවත් ඇත්තක් තිබුණේ නැහැ. නේද? ඊළඟට දේවමාලිගාවේ තිරය දෙකට වීම. මොකද ඒ සිද්ධිය? යේසුස් වහන්සේ සියල්ල නිමයි කියනකොට යෙරුසලමේ දේවමාලිගාවේ ශුද්ධ ස්ථානය අතිශුද්ධ ස්ථානයෙන් වෙන් කරන විශාල තිරය කර්ටන් එක උඩින් ඉඳලා පාදයට දෙකට දුවනවා. මෙච්චර කාල අතිශුද්ධ ස්ථානයට යන්න පුළුවන් අවුරුද්දකට සැරයක්. හරිද? තෝරාගත්ත පූජකයන් විතරයි. ඒ කියන්නේ ධාතු දමන තෝරගන්නේ. ඒ දුම් පූජාව ඔප්පු කරලා ඇවිල්ලා කතා කරනවා සෙනකට. දැන් උඩින් ඉඳලා පල්ලෙහාට තිරය සම්පූර්ණයෙන් ඉරුණා. ඒ කියන්නේ අපිට කෙලින්ම අපිට මැදිහත් කාර්යයන් ඕනේ නැහැ. අපිට කෙලින්ම උන්වහන්සේ වෙතට යන්න මාර්ගය විවෘත වුණා. කුරුසි පාමුල සිට සදාධිපතියා මොකද කිව්වේ? මොකද්ද කිව්වේ? කුරුසි පාමුල සිට සදාධිපතියා මොකද්ද කිව්වේ? කියන්න බලන්න. සැබවින්ම මේ මිනිස්යා නිදොස්. රෝම ශතාධිපතිය කිසි බයක් නැතුව තේරුණාද? යේසුස් වහන්සේ නිදොස් බව. අන්‍ය ජාතිකේ සත්‍යතාවයට සාක්ෂි දරුවා. අසාධාරණය හෙලා දුටුවා. සම්පූර්ණයෙන් හෙලා දුටුවා. උන්වහන්සේට දුන්නා වූ දඬුවම. ඊළඟට 19 උන්වහන්සේ මෙහි නැත. කවුද කිව්වේ? කවුද මේ වචන කිව්වේ? කාන්ති විහිදුවන වස්ත්‍ර හැඳගත් දෙදෙනෙක්. කාටද කිව්වේ?
සොහොන වෙත ගිය කාන්තාවන් 3 දෙනා. මග්දලයි මරියා, ජාකෝබ්ගේ වහු මරියා, ජෝවාන් 3 දෙනායි. උන්වහන්සේ මෙහි නැහැ. ඒගොල්ලොත් කලබල වුණා. නේද? ඊළඟට ඒගොල්ලෝ බලනකොට උන්වහන්සේගේ දේහය නැහැ. දුවලා ගිහිල්ලා පේදුරුටයි යොහන්ටයි කිව්වා. පේදුරු දුවගෙන ඇවිල්ලා බැලුවා. ඒ අතර තමයි එම්මාවුස්ට කිය ගෝලියෝ දෙදෙනා ක්ලියෝපස් සහ තවත් ශ්‍රාවකයෙක් යේසුස් වහන්සේව ඇත්තටම හඳුනගෙන දුවලා එනවා යෙරුසලමට. ඇවිල්ලා පේදුරු ඇතුළු ශ්‍රාවකයන්ට කියනවා ඒකාන්තයෙන්ම උන්වහන්සේ නැගිට සිටිනසේ සාක්ෂි. දැන් අපිට ඊළඟ පාඩම් වලට තමයි යන්න තියෙන ලබන සිකුරාදා. එතකොට අපිට ඒ ඉතුරු හරිය කරන්න පුළුවන්. 20 වෙනි අන්තිම එක විවෘත ප්‍රශ්නයක්. මුළු ලෝකයේ වෙලාගත් වසංගතයේ ව්‍යාප්තිය නිසා නිවෙස් ගතව සිටියදී කිතුණු දරුවෙකු ලෙස ඔබගේ මැවුම්කාර දෙවිඳුන් තුල රැඳී සිටි ආකාරය පේලි 10කින්. ගෙදර හිටියානේ, ඉස්කෝලෙත් නැහැනේ, උපකාරක පන්තිත් නැහැනේ, ගෙදරනේ නේ. මෙතන කියන්නේ කිතුණු දරුවෙකු ලෙස ඔබගේ මැවුම්කාර දෙවිඳුන් තුල රැඳී සිටි ආකාරය නේ. මුළු ලෝකයම අසරණයි. කිතුණු ඔබ මොනවද කළේ? ලියන්න හුඟක් දේවල් ඇති. අපිට දෙවියන් වහන්සේ අවස්ථාවක් දුන්නා. පොඩ්ඩක් හිටින්න. පොඩ්ඩක් ඉන්න. නවතින්න. නැවතිලා බලන්න අපේ ජීවිත දිහා. මේ හොඳම කාලය. දුර පුතාලා හොඳට හිතට ගන්න මේ ලෙන්ත කාලය තුල යාඥා ප්‍රබලවියක් කරගන්න. මේ විභාගයට සූදානම් වෙනකොට අපි හොඳට ඉගෙන ගන්න ඇති. දැන් අපි උපකාර පන්ති වලට යනවා ඇති. අපි ඉස්කෝලේත් දැන් යන්න පටන් අරගෙන තියෙනවා. මේ ඔක්කොම තුලින් අපිට දැනුම ලැබුණා. හරි. ඒ ඔක්කොම හරි. හොඳට ඉගෙන ගන්න. නමුත් විභාගයට වාඩි වෙච්ච වෙලේ ඔබ තනිය. නමුත් ඔබගේ අත මෙහෙවන, ඔබගේ බුද්ධිය මෙහෙවන කෙනෙක් ඉන්නවා. ඒ ඔබගේ මම්කර දෙවියන් වහන්සේ. උන්වහන්සේ දිහා බලන්න. උන්වහන්සේ දිහා බලන්න බෑ නිකන්. මේ කාලේ උපයෝගී කරගන්න උන්වහන්සේව ටිකක් හඳුනගන්න. ඉතින් දැන් අද ගෙදර ගියාම 10 වෙනි ශ්‍රේණියේ පළවෙනි පාඩම් 15 හොඳටම අධ්‍යයනය කරන්න ඔක්කොම බයිබල් කොටස් එක්ක. බයිබල් කොටස් කියුවේ නැත්නම් අපිට ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ. දැන් හැමතිස්සෙම මේ ළමයින්ගේ කටේ හැමතිස්සෙම තියෙන දෙයක් තමයි අනේ ආන්ටි පේපර් කරනවා. අනේ ආන්ටි පේපර් කරනවා. කොහොමද පේපර් කරන්නේ? දැනුම නැතුව. දැනුම තියෙන්න එපායයි. දැනුම නැතුව අපි මොනවද ගිහින් ලියන්නේ? නේ? ප්‍රශ්න වලට උත්තර දීලා මදි. පාස් පේපර්ස් දිහා බලලා විතරක් මදි. මොකද ඒ ප්‍රශ්න ඒ ආකාරයෙන්ම එන්නේ නැහැ. ඒවා වෙන විදිහට තමයි සකස් වෙන්නේ. තේරුණාද? ඒකින්ද හොඳට පාඩම් කරන්න පෙළපොත සියලුම බයිබලීය කොටස් පාඩම් කරන්න. තේරුණාද? අනිත් එක 2019 2020 ප්‍රශ්න පත්‍ර දෙකක් හොයාගන්න පුළුවන් නම් බහුවර්ණ ප්‍රශ්න ඉක්මනට කියවන්න ඉගෙන ගන්න. අර වර්ණ 4 ඉක්මනට කියවන්න ඉගෙන ගන්න. මොකද ප්‍රශ්න 40ක් තියෙනවා. එතකොට 40න් උඩරිමේ ගන්න අපි මහන්සි වෙන්න ඕනේ. දැන් අපි මෙතනට මේ ප්‍රශ්න ගෙනාවේ නැති අපිට වෙලාව මදි. ඒ ඔක්කොම කරන්න. ඒකින්ද පරණ ප්‍රශ්න පත්‍ර දෙකක් හොඳටම ප්‍රමාණවත්. ඊට එහා යන්න ඕනේ නැහැ. ඒකට මේ පාඩම් 15 රිවයිස් කරලා ඉවර කරන්න. හොඳේ? එතකොට සිකුරාදා මම ආයෙත් එනවා. අපි ඊතුරු පාඩම් ටික කරමු. එතකොට ඒක ඉවරයි. තේරුණාද? හොඳට කල්පනාවෙන් මේ අවස්ථාව ඉතාම අගය කරලා සලකන්න. මොකද බයිබල් සමාගම ලංකාවේ තියෙන බයිබල් සමාගම මේ සියල්ල යොමු කරේ ඒ අය. අපිට උදව් කරන්න හුඟක් අය හිටියා මේ වැඩසටහන දැස්ති කරන්න. මේවයි ලේසියෙන් කරන්න පුළුවන් වැඩ නෙමෙයි. මේවට සෑහෙන වියදම් දරන්න ඕනේ. ඒ ඔක්කොම බයිබල් සමාගම මගෙන් අපි වෙනුවෙන් කරලා තියෙනවා. ඉතින් පුතාලට දේව පිහිටයි. අපි ආඥා කරමු.
අත් දෙකකට තියාගන්න ඇස් එක පියාගන්න ඔළුව පහත් කරන්න. නිශ්චල වෙන්න. නිශ්චල වන්න මම ස්වාමීන් වහන්සේ බව දැනගන්න. නිශ්චල වන්න මම ස්වාමීන් වහන්සේ බව දැනගන්න. දරුවන්ට බොහෝසේ ප්‍රේම කරන ආදරණීය දෙවි පියාණනි මේ අලංකාර මොහොත ගැන ඔබ වහන්සේට ස්තුතියි මන්ද ඔබ වහන්සේ වදහන ඔබ වහන්සේට ප්‍රේම කරන මේ දරුවන් එක්කලා මේ කාලය ගත කරන්නට දුන්නා වූ මේ අනගිය අවස්ථාව ගැන පියාණනි මේ දරුවන් අයිති ඔබ වහන්සේටයි. ඔබ වහන්සේගේ වස්තුව අපිට දීලා තියෙන කෙටි කාලයකට ඕන උපමට්ටම් කරන්න. උන්ට මඟ පෙන්නන්න. උන්ට හරි වරද කියා දෙන්න. උන්ට ඔබ වහන්සේ ගැන යහපත් දේ කියලා දීලා උන්ගේ ජීවිත ශක්තිමත් අත්විවරණ මත ගොඩනගන්න. ඥානනි මේ වෙලාවේදී මේ දරුවන්ගේ දෙමව්පියන් ගැන අපි වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අවුරුදු 11ක් තිස්සේ මේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන ඔවුන් වෙහෙසුණු ආකාරය ඥානනි අපි දන්නවා. ඔවුන් කළ වියදම්, කැපකිරීම, පරිත්‍යාගයන් සියල්ල ගැන අපි වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මේ දරුවන්ට යහපත් ක්‍රිස්තියානි ගෙවල් සපයා දීම ගැන ඔබ වහන්සේට ස්තුතියි. දෙමව්පියන්ට ආශිර්වාද කරනවා. මේ දරුවන්ගේ පවුල්වල අක්කලා, අයියලා, නංගිලා, මල්ලිලා ගැන ඔබ වහන්සේට මේ වෙලාවේදී ස්තුතිවන්ත වෙනවා. උන් තමග සෝදතාවෙන් ජීවත් වෙන්න මේ දරුවන්ව යටත් කරනවා. ඒකම පියාණනි මේ දරුවන්ට මේ අවුරුදු 11 තිස්සේ උගන්වපු සියලුම ගුරු භවතුන් වහන්සේගේ දෑත්වල මාර කරනවා. පියාණනි උන්ට ආශිර්වාද කරනවා. මේ වෙලාව ගැන ඔබ වහන්සේට තුති පුදමු. මේ සෑම දරුවෙක් වහන්සේගේ දෑත්වලට මාර කරනවා. අපිට බොහෝසේ ප්‍රේම කරන අපිට කවදාක්වත් වරදින්නේ නැති කැලුම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා. ආමෙන්. ඊට පහේනේ. වැඩි සනීප අපි ඔයගොල්ලෝ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන 26 වෙනිදාත් ඔයගොල්ලෝ අපිත් එක්ක එකතු වෙයි කියලා. සියලු දෙනාටම ජේසුස්